අයිබෝන් සුබෝදෑසනක්. අද බ්‍රහස්පතින්ද දවසේ ඉඳන් උදෑසන ආරම්භ කරන්න සූදානම් වෙනවා. උදෑසන 8:30ට. හොඳයි. දැන් මේ උදෑසන ආරම්භයත් එක්ක මට මෙහෙම කතාවක් කියන්න හිතුණා. දැන් අපි ජීවත් වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව ටිකක් සලකලා බැලුවොත් එහෙම අපි ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් යහපත් පුරවැසියෙක් විදිහට මේ සමාජය තුල ගත කරන්න ඕන නිසා සහ අපි මනුෂ්‍යාත්මයක් ලැබුවට පස්සේ මනුෂ්‍යාත්මය යහපත් විදිහට සාධාරණ විදිහට ගත කළ අවසන් කරන්න අවශ්‍ය නිසා. නමුත් ඉතින් මේ ජීවත් වෙනකොට අපිට ආහාර පාන අවශ්‍යයි නේ. ආහාර පාන පිළිබඳව කතා කරනකොට අද බ්‍රහස්පතින්දා දවසේ අපි වැඩි කාලයක් වෙන් කරගන්න උදෑසන මේ යහපත් ආහාර රටාවන් ආහාර පුරුදු වලට අපි අපේ ජීවිතය නැඹුරු කරගන්න ඕනේ කොහොමද කියන කාරණාව කතා කරන්නේ. දැන් ආහාර පිළිබඳව කතා කරනකොට අපි පුංචි කාලේ මේ ලෝකයට ආවට පස්සේ අම්මගේ කුසෙන් එළියට ආවට පස්සේ අපිට කන්න බොන්න දෙන්නේ කවුද නේද? අම්මත් තාත්තත් එකතු වෙලා මහා විශාල මෙහෙයක් කරනවා අපිව පෝෂණය කරන්න අපිව ඇතිදැඩි කරන්න. ඉතින් ඒකෙදි අම්මගේ ආදරය අපිට බොහෝම තදින් දැනෙනවා. අම්මගේ උණුසුම බොහෝම තදින් දැනෙනවා. ඉතින් මේ හුඟ දෙනෙක් කියන්නේ තාත්තගේ ආදරය නම් එච්චර හොඳින් දැනෙන්නේ නැහැ කියලා. නමුත් මම හිතනවා තාත්තගේ ආදරය අම්මගේ ආදරයට නොදෙවෙනි. මොකද හේතුව තාත්තා ගොඩක් උත්සාහ කරනවා අපිව හොඳින් පෝෂණය කරන්න අපිව හොඳින් ඇතිදැඩි කරන්න. ඉතින් මහා වෙහෙසක් ගන්නවා මහන්සියලා වැඩ කරලා සල්ලි හම්බ කරලා ඊට පස්සේ අපිව පෝෂණය කරන්න උත්සාහ කරනවා. ওই පෝෂණයත් එක්ක මේක මතක් වුණේ මට අපිට කන්න බොන්න දෙන අපේ අම්මයි තාත්තයි අමතක කරන්න බෑ. අපිට කන්න බොන්න දුන්න අපේ අම්මයි තාත්තයි අමතක කරන්න බෑ. විශේෂයෙන්ම තාත්තා කරන මෙහෙය කිසිදාස් දවසක අමතක කරන්න බෑ. ඒ නිසා උදෑසනම තාත්තා වෙනුවෙන් බොහොම වටිනා ගීතයකින් තමයි අපි ඒ තිල්නයත් එක්ක වින්දන උදෑසන ආරම්භ කරන්නේ. රන්වැලි සෑයවිය දිවි අඹරට නැගුණ සුදොවුන් පියාවිය සක්විති මගතනන සමනල පව්වවිය දුක සැප සමගලන පිය මහරජුනි අපගේ පැලේ රජ කරන අසෙනිය වැසිරුදුරු වගවලසුන් අතරේ සිව් මහදෙවිඳුවී නිතිරැකවල් සැදුවේ හිරුටත් කලින් නවදිව කෙත්වත් තැනුවේ සත් පාරමී ගුණයෙනි අප වැඩුවේ දස් නිරිනුසේ අත් බෙහෙතක් හදලා පැලයිනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිතක ඉසුරු පැලවට සිව් කොන තබලා ලෝතුරු සුවවිනි අප රජවනු දැකලා ලෝතුරු සුවවිනි අප රජවනු
දැකලා ලෝතුරු සුව විඳී අප රජවනු දැකලා. පියෙකුගේ තිබෙන්නාව වැදගත්කම අප පෝෂණය කරන්න අප ඇතිදැඩි කරන්නට කොච්චර වෙහෙසක් ගත්තාද කියන එක අපිට ටිකක් හිතන්නට පුළුවන් නම් කිසිම දවසක ඔය වැඩිහිටි නිවාසවල මව්පියන් කිසිම දවසක රඳවන්නට කෙනෙක් උත්සාහ කරන්නේ නැතිවේ. ඒක මං හිතනවා බොහොම ගැඹුරින් කල්පනා කරලා බැලිය යුතු කාරණාවක් නිදහසේ ඉන්න වෙලාවක යම් කිසි විදිහකට ඔබ වරදක් කරලා තියෙනවා නම් මම ඔය කලින් සඳහන් කරපු විදිහ ටිකක් හිතලා බලන්න. හොඳයි. දැන් මේ පියාගේ සෙනෙහස මවගේ සෙනෙහස පිළිබඳව කතා කරද්දී අර නැවතත් එන්නට පුළුවන් ආරම්භයේට මේ පෝෂණය පිළිබඳව කතා කරන්න. මොකද හේතුව අපිට මේ ආහාර පාන නැතුව ජීවත් වෙන්න කිසිසේත්ම බෑ. අපි ජීවත් වන්නේ කන්න බොන්න නේද? ඉතින් තවත් කෙනෙකුට අහන්න පුළුවන් කන්න බොන්නමද ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒක ටිකක් ගලපලා බලලා හිතලා බලලා උත්තරයක් දෙන්න ඕනේ කාරණාවක්. දැන් අද මේ සුපුරුදු පරිදි ආරාධනා කරපු කෙනා පිළිබඳව හඳුනා ගන්න ඕනේ. එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. මේ ප්‍රධාන වශයෙන්ම අපි කතා බහ කරා බ්‍රහස්පතින්දා දවසේ අපේ රටේ හිටන බොහෝම වටිනාකමක් තියෙන පුද්ගලයෙක් අපේ රටේ සුප ශාස්ත්‍රය අන්තර්ජාතික තලයටම ගෙනියන්නට උත්සාහ කරන කෙනෙක්. ආචාර්ය පබ්ලිස් සිල්වා මහත්මයා ආයුබෝවන් සුබදැසන. ආයුබෝවන්. හොඳ කෝකියෙක් ඒ වගේම හොඳ තාත්තා කෙනෙක්. මේ හැමදේම තියෙනවා මේ සියල්ලක් එක්ක මිශ්‍ර වෙලා අපි කතා කරමු. බොහොම රසවත් කතා බහක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඒ වගේම තවත් අපි විශේෂ කෙනෙකුට ආරාධනා කරා මේ ආහාර පාන පිළිබඳව කතා කරනකොට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයක් එක්ක අලලා කතා කළ යුතුයි කියලා හිතුවා. ඉතින් ඒ නිසා එහි වැදගත්කමත් එක්ක අපි කතා බහක් කරන්න අපි ආරාධනා කරා සර්වාංග ආයුර්වේද වෛද්‍ය බෞද්ධ ආයුර්වේද මනෝවිද්‍යා උපදේශක නිලානි වෙලේකුඹුර මහත්මියට. ආයුබෝවන් සුබදැසන. මේ හරි ප්‍රශ්නයක්. මේ බෞද්ධ ආයුර්වේද මනෝවිද්‍යා උපදේශක ටිකක් අමුතු විදිහට හඳුන්වා දෙන්නට හැකියාවක් ලැබුණා. මට ඒ පිළිබඳව කතා කරන්න ඕනේ. අපි මේ පිළිබඳව කතා කරනවා. නමුත් ඊට කලින් මම පබ්ලිෂ් වෙලා මහත්මයා පැත්තට හැරෙනවා. මේ දැන් අපි ගත්තොත් එහෙම අපේ දේශීය ආහාර රටාව තුළ විවිධාකාර ආහාර තියෙනවානේ. දැන් මේ නිර්මාංශ ආහාර පිළිබඳව වැඩි දෙනෙක්ගේ අවධානය යොමු වෙන වර්තමානයේ ඒක ටිකක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. මොකද දෙනෙක්ට ටිකක් උත්සාහ කරනවා මේ කෑම ගන්නකොට මස් මාළු වලින් තොර වෙලා නිර්මාංශව එළවලු බත් විතරක් කන්න. දැන් මේකේ තියෙන වැදගත්කම මොකද්ද? ඔබතුමා සුපර් ශාස්ත්‍රය පිළිබඳව අද්විතීය දැනුමක් තියෙන කෙනෙක් විදිහට මම දැනගන්න කැමතියි. දැන් මේක අපිට කොහොමද එළවලු මස් මාළු වලට වැඩිපුරම මිනිස්සෙක් ඇයි ප්‍රිය කරන්නේ? එතකොට ඇයි අර එළවලු විතරක් ආහාරයට ගන්නට කෙනෙකුට නැඹුරු වෙන්නට හැකියාවක් අඩු ඇයි? හොඳ ප්‍රශ්නයක්. මොකද අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ නිර්මාංශ වලට. පස්සේ තමයි අපි මේ සතා සර්පයාගේ මස් කන්න ගත්තේ. කොහොම වුණත් එකක් තියෙන්නේ නිර්මාංශ කෑවයි කියලා නිර්මාංශයට ඇබ්බැහි වුණා කියලා නිර්මාංශයට වෙන්ගුණයි කියලා මේකේ ශරීරෙ අඩුවීමක් තියෙන්නේ. මම දකින්නේ තමන්ගේ හිත තමයි ඒක. උදාහරණයක් හැටියට අද කැමරට යනකොට නිකන් හිතන මස් මුකුත් නෑනේ. මොකද කියන කතාවක්. මොකදෙනෙක් කියන කතාවක්. එතකොට මේක මම මුල ඉඳන්ම කියන එකක් තමයි මේ නාලිකාවෙන් සූපය කරන එක්කෙනා හරියට විජ්ජකාරයෙක් වගේ කියන එක. මම හිතන්නේ මං ගියසුමානෙක් කිව්වා. මෙන්න මේක වැදගත් වෙනවා. ඒ වගේ දෙයකට පුරුදු වෙලා ඉන්න දරුවෝ හෝ වේවා වැඩිහිටියෝ හෝ වේවා. දැන් හුඟක් දුරට මේ වැඩිහිටියෝ උනත් කල්පනා කරන්නේ අවුරුදු 40 50 පයින්නකොට තමයි හුඟක් හරිය නිර්මාංශ වෙන්න බලන්නේ. දැන් ඒක හොඳයි මං කියන්නේ ඒක නෑ කියලා. එතකොට මේ නිර්මාංශ වෙන්න නම් අනිවාර්යයෙන්ම අර උපාය ක්‍රම වැදගත් වෙනවා. ඒකට හොඳම දේවල් තමයි මම පහුගිය සුමානෙන් අපි මේ සම්බන්ධව හොඳ ඉඟියක් දුන්නා. මේ ඉඟිය කියන්නේ දෙල් වලින් කටගැස්මක් හදලා මං හොඳට පුරුදු වෙන්නේ. හරි මේ කට්ටියම මට ස්තුති කරා ඒකට. අනේ වගේ දේවල් කියන්නේ දෙල් කොස් විශේෂයෙන් කියන්නේ මයොක්කා ඒ වගේම කෙහෙල් බඩ මෙන්න මේ වගේම පුළුවන් අපිට පුදුම විදියට වෙනසක් පෙන්වන්න. පොඩි උදාහරණයක් මම කියන්නම්. අද මේ වැඩසටහන බලන් ඉන්න කට්ටිය මෙහෙම කරන්න.
ගන්න පොලොස් ගෙඩියක්. පොලොස් ගෙඩියක් අරගෙන මේක තම්බන්න. සුද්ධ කරලා තැම්බුවත් කමන්න, සුද්ධ නොකර තැම්බුවත් කමන්න. හැබැයි තම්බන්න ඉස්සෙල්ලා ඒකට මේ ලුණු දෙහි කහ මිශ්‍ර වතුර එකකට දාලා හොදලා මේක තම්බන්න. තම්බලා ඊට පස්සේ සුද්ධ කරලානේ අපි තැම්බුවේ. ඒක නිසා කිසි දෙයක් කරන්න එපා. මේක හොඳට අඹරන්න, එහෙම නැත්නම් හීනියට කපන්න. කපලා හොඳට පොඩි කරන්න. පොඩි කරලා මේකට ලුණු රම්පේ කරබිංචා කුරුඳු පොතු පොඩ්ඩක් පොඩි කරලා උණුසුත් එක්ක ගම් මිරිස් කහ මිරිස් කැබලි ටිකක් දාලා හොඳට පොඩි කරන්න. හොඳට පොඩි කරා මේක පල්පයක් වගේ හැදෙනවා. ඒකට දාන්න කඩල පිටි එහෙම නැත්නම් මුම් පිටි. මුම් ටිකක් අරගෙන බෙදලා ඒ කුඩු කරලා දාන්න. කුඩු කරලා දාලා හොඳට අනුවම කට්ලට් පේස්ට් ටිකක් වගේ මේක හැදෙනවා. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා මේක හදන්න කරන්න යන්න එපා. අතට අහුවෙන විදියට කඩ කඩ මේක බදින්න. බෙදලා උඩ මතු වෙනකොට මේක අයින් කරන්න. අයින් කරලා හොඳට හදන්න තක්කලි දාලා කිරි හොද්දක් හදලා ඒ කිරි හොද්ද හදන්න ඕනේ ටික පහේ ටික බෙදලා. හොද්ද හදලා තක්කලි ටික දාලා මිටි කිරිට දාලා උතුරනකොට අර මිශ්‍රණේ බෙදගත් පොලොස් ටික දාලා හින්දුවා නම් කවුරුවත් කියන්නේ මේක මස් කරියක් නෙවෙයි කියලා. ඒ විදියමයි ඒ රහටත් එනවා. මොකද අර කඩල පිටි මුං පිටිනේ මේකට එන්නේ. අර පොලොස් සුවඳ රස එන්නේ නැහැ. අරක තමයි ඉස්මතු වෙලා එන්නේ. ඒ විදියට හදලා බලන්න. කොහොමද කියලා ඔය කට්ටිය දැන් මේ උදේ ආපු හැටියෙමත් ඔය ප්‍රශ්නේ ආවා. කෙනෙක් හුදට මහන්සි ගන්නවා නිර්මාංශ වෙන්න. හැබැයි හිතේ නිර්මාංශ වෙන්න ටිකක් අමාරුයි. මම මේක පොඩ්ඩක් කරලා බලන්න. මම හිතනවා දැන් අර මේ පොලොස් පිළිබඳව කතා කරනකොට පොලොස් කියන්නේ ශරීරයට හොඳට ලේ උනන જાති ආහාරයක්. දැන් විශේෂයෙන්ම කිරි දෙන මව්වරුන්ට ඔය පොලොස් ව්‍යංජනය පොලොස් කෝස් හොඳින් නේද? කොස් විශේෂයෙන්ම දැන් මේවා කිරි දෙන මව්වරුන්ට පවා මේ වැඩිපුර පාවිච්චි කරන්න ආහාරයට ගන්න කියන්නේ ඒ නිසා. ඉතින් මේ හිතලා බලන්න ඉතින් නේද? තීරණය ඔබ සතුයි. දැන් අපි ගත්තොත් එහෙම අපි වෛද්‍යතුමිය පැත්තට හැරිලා දැන් අර මුලින් මට මතුවෙච්ච ප්‍රශ්නේ මේක මේ බෞද්ධ ආයුර්වේද මනෝවිද්‍යා උපදේශක. ඇතර මොකද්ද මේ දැන් අපි ආලා තියෙන ආයුර්වේදයේ පිළිබඳව කතා කරද්දී මේ ආකාරයට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාවද කොහොමද? මොකද්ද මේකේ වෙනස? ඇත්තටම බෞද්ධ ආයුර්වේද කියලා ඔක ඔය සංකල්පය මේ මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහත්මයාගේ සංකල්පයක්. මොකද එතුමාට උවමනා වුණා මේ දැන් රටේ තියෙන නොයෙකුත් අපචාර ඒ වගේම අසාමාන්‍ය චර්යා මිනිසුන්ගේ තියෙන මානසික අසහන වගේ නොයෙකුත් ඔය තියෙන ප්‍රශ්න වලට පිළිතුරක් හොයන්න. ඒ මත එතුමාගේ සංකල්පයක් මත ඒකේ පශ්චාත් උපාධි ආයතනයේ පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ওই පිළිබඳව පාඨමාලාවක් එතුමා පටන් ගත්තා. මොකද ඒකට හේතුව ගොඩක් වෙලාවට බුදුදහමත් ආයුර්වේදයත් ගොඩාක් කිට්ටුවෙන් යන සංකල්ප තියෙන එකට යන සංකල්ප තියෙන මිනිස්සෙගේ ඇත්තම ආයුර්වේදය ගත්තොත් ආයුර්වේදයේදී කියන්නේ කොහොමද නිරෝගීව ජීවිතයක් ගත කරන්නේ අපි වැඩි ආයුෂ වින්දනයක් කරගනිමින් මේ අපි ජීවිත කාලය දිග් කරගනිමින් හොඳ නිරෝගී ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියන එක. ඒකෙදි ආයුර්වේදයේදී ප්‍රතිකාර කරද්දී අපි එකක් ස්වස්ථයාගේ ඒ කියන්නේ නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීමත් ඒකට තමයි ප්‍රධානම තැන දෙන්නේ. රෝගී වුණාම ප්‍රතිකාර කරනවට වැඩිය කොහොමද අපි රෝග වළක්වාගෙන ජීවත් වෙන්නේ කියන එක. ඒකට තමයි ආයුර්වේදය මුල් තැන දෙන්නේ. ඒකට ඒකයි රෝගීන්ට ප්‍රතිකාර කිරීමයි දෙකම ආයුර්වේදයේ තියෙනවා. ඒ අතරේ මානසික පැත්ත ගත්තහම මම හිතන්නේ තිලගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේ මානසික පැත්තේ අපි නිරෝගීව ආධ්‍යාත්මිකත්වයේ අපේ ඉහළම තලයකට ගේන්නේ කොහොමද කියන එක ඉතාමත් හොඳින්ම විස්තර කරපු මේ තුන් ලෝකයේ ඉන්න එකම පුද්ගලයා තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට කෙනෙක්ගේ නිරෝගී බව කියන්නේ කායික නිරෝගී බව විතරක් නෙවෙයි. මානසික නිරෝගී බවත් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. එකක් මොකද මානසිකව ලෙඩ වුණොත් ඒක කායට බලපානවා අනිවාර්යයෙන්ම. කය ලෙඩ වුණොත් මනසට බලපානවා. ඔය දෙක බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා නලකලාප සූත්‍රය කියන එකේ. එක බටමිටි දෙකක් එකට බැඳලා අපි මෙහෙම හේතු කරොත් මේ එක බටමිටියක් ගත්තොත් අනිත් බටමිටිය වැටෙනවා. ඒ බටදඩු මිටි දෙක එකකට එකක් ආධාරයෙන් පිටලා තියෙන්නේ. ඔන්න ඕ වගේ තමයි කියනවා අපේ කයත් මනසත් දෙක එකට බද්ධ වෙලා තියෙන්නේ. කය ලෙඩ වුණොත් ඒක අනිවාර්යයෙන්ම මනස රෝගී කරන හේතුවක් වෙනවා.
මනසින් අපි ලෙඩ වුණොත් ඒක අනිවාර්යයෙන්ම කායික රෝග වලට බලපානවා. දැන් බටහිර වෛද්‍ය විද්‍යාව අනුකූලව වුණත් ගත්තොත් 85% විතර රෝග ගොඩාක්ම කායික හේතු මත හැදෙන මේ මානසික හේතු මත හැදෙන කායික රෝග. එතකොට ඒකෙන් අපිට පේනවා 85% කියම්ම මානසිකයි. අනික ඉතිරි 15% තමයි තනිකර කායික රෝග තියෙන්නේ. ඒතර කායික රෝග තියෙනවා කයත් එක්ක මනස බද්ධ වෙලා හැදිච්ච ওই දෙකම මනෝකායික රෝග තියෙනවා මානසික රෝග තියෙනවා. ඔය තුන් වර්ගයේම නැති කරගෙන අපි කොහොමද ජීවත් වෙන්නේ කියන එක මං හිතන්නේ බුදුදහමයි ආයුර්වේදයයි එකට අරගෙන ඒක නිසාම තමයි බෞද්ධ ආයුර්වේද මනෝවිද්‍යාව කියන එකක් සකස් කරේ. හොඳයි. ඔව් අපිට දැන් පැහැදිලි මොකද්ද මේ හඳුනා ගැනීමේ වෙනස කියලා. දැන් මේ ඔබතුමීගේ පැත්තට මම යොමු කරන ප්‍රශ්නේ තමයි දැන් මෙතුමත් එක්ක කතා බහ කරා අපි මේ නිර්මාංශ වීමට අවශ්‍ය කරන අයට මොන විදිහටද සුපශාස්ත්‍රය අනුව පුංචි ක්‍රමයන් අනුගමනය කරන්න පුළුවන් කියන කාරණාව. දැන් සමහර විට වෛද්‍යවරයෙක් නිර්දේශ කරන්නට පුළුවන් ඔයා මස් මාළු කන්න. මොකද හේතුව ප්‍රෝටීන් අවශ්‍යයි ශරීරයට. ප්‍රෝටීන් අවශ්‍ය නිසා තමයි මස් මාළු කන්න කියලා කියන්නේ. දැන් නිර්මාංශ වෙන්නට අවශ්‍ය කෙනෙකුට මස් මාළු කන්නට කියද්දී කොහොමද මේ පුද්ගලයා තීරණයකට එළඹෙන්නේ? හරි ප්‍රශ්නයක්. ඇත්තටම වෛද්‍යවරයෙක් විදිහට මට සඳහන් කරන්න ආහාරයක් ලබා ගන්නකොට ප්‍රෝටීන් ලබා ගන්නට මස් මාංශ අනිවාර්යයෙන්ම ලබා ගත යුතුද? අපි පුතේ ඕක මෙහෙම කතා කරමු. මොකද ප්‍රෝටීන් විතරක් නෙමෙයි. කැල්සියම් ප්‍රශ්නේත් දැන් ලොකුවට රටේ කතා වෙන ප්‍රශ්නයක්. එතකොට ඉස්සෙල්ලම අපි ගමුකෝ දැන් ලංකාවේ වුණත් ලෝකේ වුණත් අපිට දැන් දකින්න තියෙන බහුලවම දකින්න තියෙන සත්තුන් අතරේ විශාලම අස්ථි පද්ධතියක් තියෙන්නේ අලියට ඇතාට. ඇතාට ලොකු දල දෙකකුත් තියෙනවා. අපිට දලත් නැහැ. මේ දත් 32යි මේ අස්ථි පද්ධතියයි විතරයි. ඒ වගේම අලියෙක්ගේ ඇතෙක්ගේ ගර්භණී කාලය මාස 18ක්. ඒ කියන්නේ අවුරුදු 1කමාරක්. එහෙම සතෙකුට කිසිම මාංශමය ආහාරයක් නොගෙන ශාකමය ආහාර විතරක් අරගෙන කැල්සියම් වල ඌනතාවයක් ප්‍රෝටීන් ඌනතාවයක් නොවෙනවා නම් ඇයි මේ බම්බයක් විතර පුංචි ශරීරයක් තියෙන අපිට ඕකමදි වෙන්නේ? අපි හිතන්න ඕනි පැති ඔය. ඒක එකක්. අනිත් එක දැන් සමහරු කියයි අලියාගේ තියෙන ગેස්ට්‍රික් ජූස් එක. ඒ කියන්නේ ආමාශයක යුෂවල අපිට වැඩිය ශාකමය ආහාර ජීර්ණය කරන්න හැකියාවක් තියෙනවා කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන් ඕකට. ඒක අපි බින්දින්න ඕනේ. එතකොට එහෙමනම් අපි කොහොමද කැල්සියම් ඌනතාවයක් නොවි අපි ගන්න ආහාරවල තියෙන කැල්සියම් හොඳට උරා ගන්න මේක සකස් කරගන්නේ. ඒකට තමයි අපිට පබලිස් මහත්තයලා ඕන වෙන්නේ. මොකද අපේ සූපවේදී ක්‍රම තියෙනවා. නොයෙකුත් සූප ශාස්ත්‍ර ක්‍රම තියෙනවා. ආහාර සකස් කරගන්න. මොකද ආහාර සකස් කරන ක්‍රම මගින් ආහාරයක ගුණ වැඩි කරගන්නත් පුළුවන්. ආහාරයක ගුණ නැති කරලා දාන්නත් පුළුවන්. මොකද මෙතුමා බොහෝ දුරට මං දකින මේ රටේ ඉන්න හොඳම පුද්ගලයෙක් ආහාරයේ තියෙන ගුණ ඉතාමත් හොඳට සංරක්ෂණය කරගෙන අවශ්‍ය පෝෂණ කොටස් ජනතාවට ලබා දෙන්නේ කොහොමද කියන එක. එතකොට කැල්සියම් හොඳට තියෙන ආහාරයක් දියුල්. ඕන කෙනෙක් දැකලා ඇති අලියෙක් ගත්තාම දියුල් ගෙඩි පිටින් ගිලින්නේ. හැබැයි ඔය දියුල් ගෙඩිය ඒ විදිහටම ඇතුලේ තියෙන මදේ නැතුව එළියට අලි බෙටි ගහපු තැනකින් අරගෙන බලපුවොත් ඇතුලේ මොනවත් නැහැ හිස්. මොකද අලියාගේ තියෙන ආමාශික යුෂ වලට අර ගෙඩිය ඇතුලේ තියෙන දියුල් ගෙඩිය ඇතුලේ තියෙන සියලු පෝෂණ කොටස් උරා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම දැන් අපි ගත්තොත් ගොඩ දෙනෙක් කරන්නේ අර දියුල් ගොඩවල් පාගගෙන ගිහින් ඇපල් සල්ලි වලට ගන්න සංස්කෘතියක් හැදිලා තියෙනවා. මොකද අපිට තාමත් අපි කොච්චර යටත් විජිත වෙලා ඉඳලා නිදහස් වුණත් අපි තාම ඉන්නේ ඒ යටත් විජිත මානසිකත්වයෙන්. තාම අපි ඒවෙන් මිදිලා නැහැ. අපිව තාම පාලනය වෙන්නේ ඒ අදහස් වලින්. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි ඒ යටත් විජිත මානසිකත්වයේ කඩලා කොහොමද නියම විදිහට මේ දේශීය සංස්කෘතියට අනුව අපේ දේශයේ තියෙන පෝෂණ කොටස් නියම විදිහට අරගෙන නිරෝගී ජනතාවක් බිහි කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ පබ්ලිස් මහත්තයා අත ගැහුවා මීට අවුරුදු 2008 විතර මම හිතන්නේ 2007 2008 විතර සෑහෙන මහන්සියක් ගන්නවා තාමත්. අපි ඉස්සරහට ඔය ඔස්සේ යමු. ඔය මම හිතන ගොඩක් වැදගත් කතාවක්. මොකද හේතුව දැන් මේ අපේ දේශීය දේ එහෙම නැත්නම් දැන් මේ මව් බිම තුල තිබෙන්නා වූ ශාකසාරයන් කොච්චරනම් තියෙනවද නේ? මේවා අපිට ආහාරයන් සඳහා ලබා ගන්න පුළුවන් නම් කොච්චර වටිනවද? තවත් කතා කරමු පබ්ලිෂ්ලා මහත්මයාත් එක්ක කතා කරන්න අවශ්‍යයි. මොකද හේතුව අපි නොදන්නා කියන ආහාර අපි නිතර දෙවේලේ භාවිතයට නොගන්නා විවිධ ශාකමය ආහාර ගොඩක් තියෙනවා. මෙතුමා ඒවා දන්නවා. අපි කතා කරමු. විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවතත් මොකද කියන්නේ?
විරාමයට කලින් අපි මේ නිර්මාංශ ආහාර පිළිබඳව කතා කරගෙන හිටියේ. නිර්මාංශ වෙන්නට හැකියාවක් තියෙනවා. බැරි නෑ. මස් මාළු වලින් තොර වෙන්නට හැකියාවක් තිබෙනවා. දැන් මේ පබ්ලිෂ් මහත්තයෝ දැන් මම අර විරාමයට යන්න කලින් මතක් කරේ ඒක. දැන් අපි මේ මව්බිම ගත්තොත් මේ මිහිතලය ගත්තොත් සමස්ත මිහිතලයම ගමුකෝ. මේ මිහිතලය තුල ඕනෑ තරම් ශාක වර්ග තියෙනවා. අපිට ආහාරයට ගන්නට පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි භාවිතා කරන්නේ 100% ගාණක් කියලා කිව්වොත් මම හිතනවා හරි මම. දැන් එතකොට අපිට මේ අපි නොදන්න කියන දේවල් ආහාරය සඳහා අත්හදා බලන්න පුළුවන් නම් බොහොම පරිස්සමට. දැන් ඒකට දැනුම තියෙන තවත් කෙනෙකුගේ සහයෝගයත් අවශ්‍යයි. ඒ සඳහා තමයි ඔබතුමා වගේ අය ඉන්නේ. එතකොට දැන් ඔබතුමාගේ අපි දැනගන්න කැමති දැන් අපි මේ නොදන්න කියන නමුත් ඔය මස් මාංශ වලින් තොර වුණ පමණින් අපිට පාඩුවක් අපිට අලාභයක් නොවන අපිට අවාසියක් නොවන විදිහේ ආහාර ඕනතරම් මේ භූමිය තුල තියෙනවා. මොනවද ඒ ඔබතුමා දන්නවද? අනිවාර්යයෙන්ම මේ භූමිය තුල මම මුලින් මම හිතන්නේ සෑම මාධ්‍යකෙම දැනුවත් කරලා තියෙනවා මේ රටේ ආහාරමය මේවල් නිර්මාංශ ලෝකයේ කොහෙවත් නැති විදියට ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ තිබ්බම ඒවා එක්කහු කරගන්න මං හිතන්නේ ජීවිතේට ඉන්දියාවේ මිනිස්සුන්ටත් බෑ. මොකද ඒ තරම් විශාල රාජ්‍යයක් ඒක. මේ පොඩි අපේ ඉන්දියන් සාගරයේ මුතු ඇටි 350කට වැඩිය නිර්මාංශ ආහාරම අමුද්‍රව්‍ය මේ රටේ තියෙනවා. ඒ කියන්නේ මස් මාංශ වලින් ලැබෙන පෝෂණයම වැඩි පෝෂණයක් ගන්න. මේ පෝෂණය කිව්වම ඒ අමුද්‍රව්‍ය වල පෝෂණේ රැඳිලා තිබුණට ඒක ආරක්ෂා කිරීම වෛද්‍යතුමිය කිව්වා වගේ මේ සූපය කරන එක්කෙනා දැනුවත් වෙන්න ඕනේ. වෛද්‍යතුමිය කිව්වා හොඳට පැහැදිලි කරලා එයාට පුළුවන් මේක නැති කරන්න, එයාට පුළුවන් මේක ඇති කරන්න. එක්කම එයාට පුළුවන් මේක වශ කරන්න. මෙන්න මේක අපේ 543න් තමයි මං හිතන්නේ රාජහඬු ලංකාවේ පිහිටෙව්වේ විජයගේ. එතන ඉඳලා අද වෙනකන් 1815 වෙනකන් රාජහඬු තිබුණා. නේද? එතකොට ඒ දිහා බලනකොට අපි දර හිටම් පාවිච්චි කරේ ආවට ගියාට දර පාවිච්චි කරේ නැහැ. දරත් වර්ග කරා. වස දර මොනවද වස නැති දර මොනවද කියන එක. ඒ වගේ ආහාර සංස්කෘතියක් තිබුණු රටක් මේක. බොහොම ආඩම්බර වී යුතු රටක් මේක. අපි දැන් මේ වර්ග දැන් පොඩි උදාහරණයක් කියන්නම්. මෙන්න මේකට වෛද්‍යතුමිය මට උපදෙස් දෙන්න. දැන් ආයුර්වේද වෛද්‍ය ක්‍රම උඩ අපට රස 6ක් හඳුන්වලා දෙනවා. හරිද? මට මේක ආවේ මේ පෙරේදා මං ගියා ගාල්ලේ දේශීය වෛද්‍යතුමාලගේ දේශනයකට. එවිලේ ආවා මේ අපිට මේ රටට මේ රස 6ක් අඳුනගෙන දේශීය ආයුර්වේද ක්‍රමෙන් රස 6ක් අඳුනගෙන තියෙන අපිට අමතර තව රසක් බහුජාතික සමාගම් එකතු කරන්න. මොකද ඕනම රසක් ඒකේ තියෙනවා. හැබැයි කවුරුත් දන්නේ නැහැ ඒකේ වස තියෙනවායි කියන එක. සම්පූර්ණ මේකේ වස තියෙන්නේ. ඔය බෝතල් වල, ඔය පවුඩර් වල, ඔය කැට වල මේ ඔක්කොම වස. එහෙව් රටක ඉපදිලා නිර්මාංශ බලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා අප ප්‍රශ්නෙට ඔබ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ රට එක කාලෙකදී දසමහා යෝධයෝ හැදිච්ච රටක් නේ. හොඳයි අපි කතා කරමු මුඳ වැදගත්ම තැනක තමයි අපි ඉන්නේ. වෙලා බල කතා කරමු. දුටුගැමුණු මහරජතුමා ළඟ හිටපු දසමහා යෝධයන්ගෙන් අපිට මේ කතාවට හොඳ ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන්. ඔය රස සියල්ලක් අපේ රට තුල තිබුණා. මොකද දරුවෙක් ඉපදෙනකොට යෝධයෙක් වෙලා ඉපදුනේ නෑනේ. අපි යෝධයෙක් කරා. ඒ යෝධයෙක් කරේ අපේ ආහාර අපේ පැවැත්ම මේ දෙකෙන් තමයි අපි ඒක කරේ. ඉතින් ඒකට අපිට උදාහරණ ඉතිහාසයේ ඕන තරම් තියෙනවා. දැන් අපි ඒවා පාගගෙන ගිහිල්ලා දැන් වෙනස් වෙන
ලෝක වෙනස් වෙන එක අනිවාර්යයෙන්ම අපිත් වෙනස් වෙනවා. මම ඒක කියන්නේ ඒක වැරද්දක් කියන්නේ නැහැ. හැබැයි අපි වෙනස් වෙන්නේ ඇයි වෙනස් වෙන්නේ කොහොමද ඉදිරි අනාගතයට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතන්න ඕනේ. ඉතින් ඒ උඩ මම මේ වෛද්‍යතුමියලා එක්ක මෙතුමිය එක්ක මම දේවල් කතා කරලා ඔය සම්බන්ධව තියෙනවා. මේ ආහාර සංස්කෘතියට අපි ප්‍රමිතියක් හඳුන්වා දුන්නොත් තව අවුරුදු 50කින් ලෝකයේ නිරෝගිමත් ජාතියක් බිහි කරන එකම රට කරන්න පුළුවන් මේ ශ්‍රී ලංකාව. ඔය මස් මාළු නැතුව. ඉතින් ඒ වගේ රටක ඉපදිලා අපි පෞකාරෝ වගේ මැරලා යන්න ඕනේ නැහැ. අපි පොඩි උදාහරණයක් මම තවත් කියන්න ඕනේ. අපි කමක් නැහැ කාලා මැරෙන්න ඕනේ. එහෙම කියන ඒවා තියෙනවනේ. ඇයි අපි නොකමන්නේ අපි කාලා මැරෙන්න ඕනේ. ඔය කාලා අර බෝ වෙන්නේ නැති අසනීප හදාගෙන විශේෂයෙන්ම සීනි අමාරුව හදාගෙන ඊට පස්සේ පොඩි තුවාලයක් කකුලේ වුණොත් අපි කනවන්නේ කාලා මැරුණා කමක් නැහැනේ. ඊට පස්සේ හොස්පිටල් එකට ගියාම ડોක්ටර් මාත් කියන කපන්න ඕනේ. කපන්න එපා කියනවාද? අර මහලුවකට කතා කරලා මැරුණොත් කමක් නැහැ කියලා. කපන්න එපා. මෙන්න මේක කන්ට්‍රෝල් වෙන්න ඕනේ. අපි ජීවත් වෙන්නේ දැන් ඔබතුමත් කිව්වා. අපි ජීවත් වෙන්නේ කන්න නෙවෙයි. අපි කන්නේ ජීවත් වෙන්න. එහෙමනම් අපිට කැප මොනවද අකප මොනවද කියලා අනිවාර්යෙන්ම ඒක අපි දැනගන්න ඕනේ. ඒක ඒ උඩයි විශේෂයෙන්ම වෛද්‍යතුමිය කෙනෙකුත් මෙතෙන්ට ගෙන්නගෙන ඔබ දැනුවත් කරන්න මේ නාලිකාව මෙච්චර මහන්සි ගන්න මේ කාලයක් දාන්න. ඔව්. පොලිස් මාත්‍යෝ දැන් මේ තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් අපි හිතමු යම් කිසි කෙනෙකුට අවශ්‍යයි නිර්මාංශ වෙන්න. වෛද්‍යතුමිය උතුමිට තමයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. දැන් මේ රසට අපි හුරු වෙලා ඉන්නේ. මස් කාලා මස් මාළු කාලා රසට හුරු වෙලා ඉන්නේ. දැන් මේ රසෙන් අපිට ඈත් වෙන්න යම් කිසි ගැටලුවක් තියෙන කොච්චර උත්සාහ කරත් දැක්කොත් කටට කෙලවුණ යම් කිසි ආහාරයක් දැක්කොත් මස් මාංශ වලින් හදලා තියෙන කන්න හිතෙනවා. ඒක මනුස්ස ස්වභාවය. දැන් ඕකෙන් ඈත් වෙන්න නම් යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් නිර්මාංශ වෙන්නට මොකද්ද වෛද්‍යවරයෙක් විදිහට ලබා දෙන උපදේශය? ඔව් ඇත්තටම ඒ කන්න හිතෙන්නේ අපේ හිතට. මොකද හිතේ තියෙන ආසාව. එකක් අපි ආහාරයක් ගන්නේ ඔය කොටස් 4-5ම පිනවන්න. මොකද ඒකෙදි දැන් බුදුදහම යනුව නම් කියනවා ආහාරයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා ওই පහම ලැබෙනවා කියලා. ආයුර්වේදයේදී තව ටිකක් එකතු කරලා 9ක් කියනවා. ඔකට මොකද ආයුෂ සෞන්දර්ය ඔය වගේ කොටසුත් එක්ක. ඉතින් දැන් අපි දැනගන්න ඕනේ ඉස්සෙල්ලම මේ කන්නේ අපේ කය පවත්වා ගන්න. නැතුව කය විනාශ කරගන්න නෙවෙයිනේ. නමුත් දැන් ආහාර රටාව සැකසීලා තියෙන්නෙම මේ කයේ විනාශයට. අපිට ඒ කයේ විනාශයට යන්නේ ඉන්ද්‍රියන් පිනවන්න ගිහිල්ලා. ඉන්ද්‍රියන් පිනවන්නම ගිහිල්ලා. මොකද ගොඩක් වෙලාවට අපි දිව පිනවන්න උත්සාහ කරනවා බොහොම සමහරු ඉන්නවනේ දැන් කටට කුණු රහක් නැත්නම් කණ්ඩද. එහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා. එතකොට අපිට තියෙනවා ශාකමය ආහාර ඒ මාංශමය ආහාර වගේම හරි ගස්සගෙන ඒ විදිහටම ගන්න පුළුවන් ඒවා. මොකද මං හිතන්නේ මෙතුමා ගොඩක් දක්ෂයි ඒ වගේ වට. දැන් කොහිලා අරගෙන ඔය කොහිල ටික හීනියට ලියලා ඕකට මිරිස් කුඩු ලුණු කුඩු ටිකක් අත ගාලා ඕක බෙදලා ගත්තාම කිසි කෙනෙකුට හොයන්න බෑ කූනිස්සු වගේමයි. ඉතින් අර හිතට ඕක පොඩි මදිකමක් තියෙන අයට කූනිස්සු කියලා හිතාගෙන වුණත් නොකිව්වොත් ඇත්තටම කූනිස්සු කියලා හිතාන අර කන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කූනිස්සගේ තියෙන පෝෂණය සහ කොහිලවල තියෙන පෝෂණය දෙකක්. දැන් ඕක කොහොමද අපි ගලපගන්නේ? හොඳ තැනකට ආවේ සාකච්ඡාවේ. ඔව්. දැන් ගොඩ ඕන කෙනෙක් කියනවනේ ශාකමය ආහාර අරගෙන කොහොමද මේ අපිට අවශ්‍ය කරන කැල්සියම් ටික ලබා ගන්න. ඕක තමයි තියෙන ලොකුම බය. මොකද මේ අස්ථි පද්ධතිය අර පඩි නගිනකොට කඩා වැටෙයි. ඔහොම බයවලනේ අපේ තියෙන්නේ. එහෙම කඩා වැටෙන්න ශරීරයක් අපිට දීලා නැහැ. එහෙමනම් දැන් හිතන්නකෝ බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට ළඟට වැටිච්ච අර ගහකින් ළඟට වැටිච්ච කොළ විතරක් වළඳලා ජීවිතේට මොකුත් දුන්නේ නැහනේ. බඩේ හැම පිටට ඇලුනා කියන එක ඒක වෙනමයි. නමුත් ජීවත් වෙන්න එහෙම දෙයක්ුත් ඇති. ඒ කියන්නේ දවසටම අර Taman ළඟට වැටෙන කොළයක් විතරක් අනුභව කරලා උන්වහන්සේට පුළුවන් වුණා ජීවත් වෙන්න. එහෙමනම් අපි මේ කන තාලෙට අපි කීයටවත් අපි මොනවත් වෙන්නේ නැහනේ. අපි එහෙම දවසට කොළයක් නෙවෙයි දවසකට මම හිතන්නේ වේල් 5ක් විතර කනවා දැන්. එහෙම කරලා කවදාවත් අපිට එහෙම මොනවත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක තමයි කියන්න තියෙන්නේ කතුරු මුරුංගා කොළ ගත්තාම කතුරු මුරුංගා කොළ ග්‍රෑම් 100ක මිලිග්‍රෑම් 1100ක් තියෙනවා කැල්සියම්.
මෙච්චර මේ ශාකමය ආහාර වලින් අපේ සිරුරට කැල්සියම් ලබා ගන්න හොඳ මාධ්‍යවල් තියෙද්දි අපි මොනව පස්සේද මේ යන්නේ? අලු කෙසෙල්, අලු පුහුල්, ඔය හැම එකකම තියෙනවා කෙසෙල් මුහ, කෙසෙල් බඩේ. අර කෙසෙල් ගහක කෙසෙල් කන කැපුවාම ටියුබ් ලයිට් එක වගේ මැද සුදු පාට කෑල්ල. ඕකේ තියෙනවා කැල්සියම් අනන්ත අප්‍රමාණ. ඒ වගේම දැන් අර ෆාමසියෙන් ගෙනල්ලා කැට වගේක් ගිලිනවනේ. මොකද තන්තු ඇඟට ලබා ගන්න. මේ අපේ රටේ විතර කෙඳි සහිත ආහාර, තන්තුමය ආහාර නැහැ කිසිම තැනක. ඒ කෙසෙල් ගහේ මැද බඩේ ගත්තාම ඕකේ තන්තු ඕන තරම් තියෙනවා. ඒ තන්තු වලින් එන වෙන හොඳම දෙයක් තමයි දැන් පොඩි බබෙක්ගේ කිරි බෝතලයක් හොදද්දී අපි බ්‍රෂ් එකක් ඇතුළට දාලා ඕක හොඳට බ්‍රෂ් කරලානේ හොදන්නේ. මොකද ඇතුලේ තියෙන ඒ බැඳිලා තියෙන කොටස් යන්න. අපේ ආහාර මාර්ගයත් අපි උපන්දා ඉඳන් මැරෙන තෙක්ම පාවිච්චි කරනවා මිසක් ඕ හොදන්න ක්‍රමයක් වොෂ් කරන්න මොනවත් ක්‍රම නැහැ. කරන්න තියෙන එකම හොඳ දේ තමයි ඔය තන්තුමය ආහාර ගන්න එක. තන්තුමය ආහාර ගනිද්දී බඩවැලේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන ක්‍රමාකුංචන චලන තියෙනවා. ඒක දන්නේ නැති කෙනෙකුට ගැරන්ඩියෙක් හරි මොකෙක් හරි සර්පයෙක් ගොජුරක් ගිලිනකොට අර මෙහෙම එක තැනක් ඉස්සිලා ඊට පස්සේ අනිත් තැන ඇකිලිලා ඔහොම යන චලනයක් නේ තියෙන්නේ. ඒතර බඩවැලෙත් ඔය වගේ මෙහෙම ඇකිලි ඒ යන චලනයක් තියෙන්නේ. ඔය චලනයේ තුලදී අර අපි තන්තුමය ආහාර ගත්තාම අඩුතරමේ අපිට කෙස් ගහක් නියපොතු කෑල්ලක් වගේ දෙයක් කැවිලා තිබුණත් අර චලනත් එක්ක හොඳට බ්‍රෂ් වෙලා අපේ බඩවැල සේදිලා අයින් වෙන හැකියාවක් තියෙනවා තන්තුමය ආහාරය. මොකද මේ තන්තුමය ආහාර පිළිබඳව කතා කරනකොට දැන් අපි පොලිස් මහත්තයෝ වර්තමානයේ හුඟක් දකිනවා මේ අර මේ පිළිකා කාරකයන් නේද? අපි නිතරම ගන්න ආහාර මගින් බඩවැල ආශ්‍රිත පිළිකා තත්ත්වයන් බහුලව තියෙනවා. දැන් තන්තුමය ආහාර ගත්තට පස්සේ බඩවැල බොහොම හොඳින් සුද්ධ වෙලා යන කියන කාරණාව පුංචි දරුවෙකුට තේරෙනවා. දැන් මේක අර කෙසෙල් බඩේ රස කරලා ගන්න කොහොමද කියලා දැනගන්න අවශ්‍ය නම් ඔබට ටිකක් වෙලා ඉන්න වෙන අපි කිටි විරාමයකින් පස්සේ තමයි පිළිබඳව කතා කරන්නේ. ආහාර රටා පිළිබඳව කතා කරනකොට දේශීය ආහාර රටා කොච්චර වැදගත්ද කියන කාරණාව තමයි කතා කරලා හිටියේ. දැන් වෛද්‍යතුමිය සඳහන් කරා විරාමයට කලින් මේ තන්තුමය ආහාර පිළිබඳව. තන්තුමය ආහාර සඳහා හොඳ උදාහරණයක් දුන්නා කෙසෙල් බඩේ. දැන් පබ්ලිෂ් මාත්තු. දැන් සාමාන්‍ය කෙසෙල් බඩ කිව්වහම ඕනම කෙනෙක්ගේ හිතට එන්නේ මේක මේ අර කෙසෙල් ගහෙන් හොයාගන්න සාමාන්‍ය ආහාරයක්. දැන් මේකේ තියෙන පෝෂණ පදාර්ථ මොනවද කියන එක මෙතුමිය සඳහන් කරනවා බොහොම කැල්සියම් බහුල ආහාරයක්. දැන් මේක රස කරගන්නට දන්නේ නැති අය සමහර විට මේ පිළිබඳව විවේචනය කරනවා මේ මොන කෑමක්ද කියලා. ඔබතුමා කොහොමද මේක රස කරන රහස එළියට දාන්නේ? රස කරන රහසට එන්නේ ඉස්සෙල්ලා මට ඒ සම්බන්ධව ටිකක් කතා කරන්න ඕනේ. මේ කෙහෙල් ගහේ ගත්තම හරියට කෙහෙල් ගහ කප්පුරක් වගේ. වීසි කරන්න දෙයක් නැහැ කෙහෙල් ගහේ. එතකොට කෙහෙල් ගහේ බඩේ ගත්තයින් පස්සේ ඊට ඉස්සෙල්ලා අපිට හම්බ වෙනවා කෙහෙල් ගෙඩිය, කෙහෙල් මුහය. මේ ඔක්කොම තන්තු තියෙන ඒවා. එතකොට අපි කැල්සියම් කිව්වම අපි අලු කෙහෙල් ගෙඩිය අරගෙන මේක උයන්ද තනිකර සුදු වෙනකම් ඩස්බින් එකට තමයි අර පොත්ත ගහන්නේ. එහෙම නැත්නම් කොහෙට හරි දාලා ඒක වීසි කරනවා. මේ කැල්සියම් තියෙන්නේ අර පොත්තේ. ඒක වීසි කරනවා. ඒ වගේ තමයි මේ කෙහෙල් මුහන්. කෙහෙල් මුහේ පුදුම තන්තු තියෙන මේ කෙහෙල් ගහ තමයි හොතට මේ ෆයිබර් එක තියෙන්නේ. මේවා ඔක්කොම අපි වීසි කරනවා. එතකොට දැන් ඔබගේ ප්‍රශ්නේ මේ කෙහෙල් බඩේ කොහොමද නිර්මාංශයට හදාගන්න? හරිම ලේසි මේක. මේ කෙහෙල් බඩේ ගන්න. කෙහෙල් බඩේ අරගෙන හොඳට සුද්ධ කරන්න. සුද්ධ කරලා කපන්න පොඩි මුං ඇට සයිස් එකට මේ කපලා මේක දාන්න වාජනේ හොඳට හොදන්න. කහට තියෙන හරි සුද්දට ගන්න පුළුවන්. හොඳට හොදලා මේකට මිශ්‍රණයක් දාගන්න. අර මං කිව්ව කඩ පිටි, මුං පිටි මේ ඒකත් ඒකම දාන්න මිරිස් කුඩු, කහ කුඩු, ලුණු හීනියට ලියාගත්ත කරබීන්ට හීනියටම ලියා. මේක ඇඹරුවත් කමක් නෑ. මේක ඔක්කොම දවටන්න. දවටලා තෙල් ඔබට ප්‍රශ්නයක් නම්
මේක හුමාලේ තම්බන්න. හුමාලේ තම්බලා ඊට පස්සේ මේක කැබලි කපන්න. වඩවල කැබලි කපන්න. මේක වේලලා තියාගන්නත් පුළුවන්. ඊට පස්සේ හොඳට අර මම මුලින් කිව් විදියට තක්කාලි ටිකක් දාලා හොඳට මේක කරි ග්‍රේවිය උකු කරි ග්‍රේවියක් හදාගෙන මේකට දාන්න මේ කෙහෙල් බඩ ටික. සොයන්නම බෑ මස්ම වගේ තමයි. එහෙම නැත්තම් ඒ බඩ ටික කපන්න කඩල ඇටයක් සමාන මුං ඇට ටිකක් බදින්න. එහෙම නැත්තම් පරිප්පු ටිකක් බදින්න. බැදලා මේ මුං ඇට අර කපාගත් කෙහෙල් බඩ මේ ඔක්කොටම දාන්න ලූණු රම්පේ කරබෙන්චා කරමුගු දාන්නේ නැතුව සමා වෙන්න සුදු ලූණු ඒකම අවු මිරිස් දාලා සාමාන්‍ය විදියට කරියක් හදන්න. කරිය හදලා මිටි කිරි ටික දැම්මම අර මුං ඇට ටික තැම්බිලා හරි උකුයි. අර තක්කාලි ටික දැම්මම වර්ණෙත් වෙනස් වෙනවා. සුදු පාටයි කොළ පාටයි රතු පාටයි ඇවිල්ලා අමුතු වර්ණයක් හැදෙනවා. හරි මේවා නිර්මාසායට බොහොම වැදගත්. අනිත් එක තමයි විශේෂයෙන්ම වෛද්‍යතුමිය අද හම්බුණු එකේ මම විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ වෛද්‍යතුමිය මේ අපේ ජාතියේ මේ බීසනේ කියන්නේ මම මේ අසනීප බීසනේ මේකෙන් ගලව ගන්න නම් මම පංචමහා බලවේගයක් හඳුන්වලා දුන්නා. ඒ පංචමහා බලවේගය තමයි වෛද්‍යවරු ඒකම මේ සූපවේදීන් ඒකම පෝෂණ වේදීන්. මෙන්න මේ තුන්ගොල්ල එක්කහු වෙලා අපට පුළුවන් මේ රට ගලව ගන්න. රට අල්ලන්න නෙවෙයි මේ බීසනේ ගලව ගන්න. එතකොට මේ හොඳ නිරෝගිමත් සමබර ආහාර ප්‍රශ්නයක් තියෙනවා දැන්. සමබර ආහාර ටිකක් හඳුන්ලා දුන්නයින් පස්සේ අපේ අධ්‍යාපනයේ මේක අනිවාර්යයෙන්ම ඔබතුමාලා මේක ගන්න ඕනේ. අධ්‍යාපනයේදී මේක ඉදිරි පරම්පරාවට උගන්වන්නත් මේ වගේ මාධ්‍යවේදී. දැන් අපිට ලොකු අවස්ථාවක් නේ මේ මාධ්‍යවේදී. දැන් අපිට පුළුවන් මුළු ලෝකෙටම හඬගා කියන්න ලංකාවේ ආහාර ගැන. මම හිතන ගොඩාක්ම වැදගත් කාරණාවක්. අපේ දේශීය දේ ලෝකයට අරයන්ට අපේ රටේ ජනතාව කරා අරයන්ට හැම කෙනෙක්ම එකට ඒක රාශී විය යුතුයි. ලැබිලා තියෙන කාලය අවසන් නිසා කතාබහ අවසන් කරන්න සිද්ධ වෙනවා. කනගාටුයි. නමුත් අපි ඉදිරි සතියේක බලාපොරොත්තු වෙනවා. ඉදිරි දවසක මේ ආකාරයේ වැදගත් විදිහට මේ මාතෘකාව හෝ ඊට වඩා එහා ගිහපු වැදගත් මාතෘකාවක් කතා බහ කරන්නට බොහොම ස්තුතියි දෙදෙනාටම. ආයිබෝන් කියලා සමුදෙනවා. අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ නැවතත් එනවා රැඳී සිටින්න විඳින්න උදැසන සමග. විරාමෙන් පස්සේ අපි වින්දනි උදෑසනින් ඔබව හම්බ වෙන්නේ ලස්සන වෙන හැටි ගැන කතා කරන්න. ලස්සන වෙන්න පැහැපත් සමක් ලබා ගන්න, දිදුල්න කෙස් කලඹක් ලබා ගන්න. ඔය කියන විදිහේ නිරෝගිමත් සමක්, නිරෝගිමත් කෙස් කලඹක් ලබා ගන්න ඔබට මොනවද අවශ්‍ය කරන්නේ? අපි ඒක තවත් දුරටත් රහසක් විදිහට තියාගන්නේ නැතුව මොකක්ද කියලා කියන්න සෝදානම්. මේ තමයි බයෝවිටා. බයෝවිටා කියන්නේ ඔබේ පැහැපත් සමේ පරිපූර්ණ පෝෂණ සත්කාරයක් විදිහට හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ ගැන කතා කරද්දී බයෝවිටා භාවිතා කරන්න කලින් බයෝවිටා ඔබේ සමට කොයිතරම් හොඳද මේක අභ්‍යන්තර පෝෂණ අතිරේකයක්. ඒ නිසා මේක කොයිතරම් සිරුරට සුදුසුද කියන වගේ කතා කරන්න අපි අද දවසේ මැදිරියට කැඳවගෙන ආවා. යුද හමුදා රෝහලේ හිටපු වෛද්‍ය නිලධාරී වෛද්‍ය දිනේෂ් විජයතුංග මහත්මයා ඉවන්සුදාසන. ඒ වගේම තමයි බයෝවිටා පාවිච්චි කරලා ඔය කියනවා සැබෑ සුන්දරත්වය ළඟා කරගත්තු ඔබ ආදරය කරන යුරේනි නොෂිකත් ඇවිල්ලා ඉන්නවා. ඉවන් සුබදෑසන. සුබදෑසන. යුරේනිගෙන් තමයි මුලින්ම ප්‍රශ්නය අහන්නේ. යුරේනි කියන්නකෝ දැන් අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් විදිහට ඔයාට කොයිතරම් ප්‍රයෝජනවත් වුණාද ඔය කියන පැහැය ඔය කියන නිරෝගිමත් කෙස් කලඹ ලබා ගන්න බයෝවිටා? ඔව් ඇත්තටම කියනවා නම් මම හිතන්නේ මගේ හැමේ සෑහෙන සාමාන්‍ය යුවතියකට තියෙන ප්‍රශ්න මුගක් වෙලාවට ඇක්නි එතකොට හැමේ අවපහ ගැන්වීම හැම දෙයක්ම මටත් තිබුණා. කොණ්ඩේ හුඟක් වෙලාවට කෙස් ගස් ගැලවී යාම
ඉතින් ඔය වගේ දේවල් හරි මේ ස්කින් එක ටිකක් බ්‍රයිට් ලුක් එකක් නැති එක. ඉතින් ඔය වගේ දේවල් සෑහෙන කාලයක් මටත් තිබුණ ප්‍රශ්න විදියට. ඉතින් ඒ කාලේ හැම දෙයක්ම කරා. ඒ කියන්නේ කොණ්ඩෙට එක කැප්සියුල් එකක්, නියපොතු වලට තව කැප්සියුල් එකක්, හැමේ කියන්නේ හුඟක් කැප්සියුල්ස් ගන්න පුළුවන්. කියන්නේ හුඟක් කැප්සියුල්ස් ඒ කියන්නේ 4-5ක් උදේ පාන්දර අහුරක් විතර කට්ට දා ගන්නවා ඒ කාලේ. ඉතින් ඇත්තටම බයෝවීටා මට හම්බුනායින් පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි මට හැම දෙයක්ම එක කැප්සියුල් එකකින් ලබා වුණා. මම හිතන්නේ ඒකේ වෛද්‍යමය පැත්ත මම හිතන්නේ මට වඩා ડોක්ටර් කියයි කොහොමද ඒ පැහැ ගැනුනේ කියලා. මොකද මම දැක්කේ මගේ අවුට්ලුක් එකේ තිබ්බ වෙනස තමයි මට දැනුනේ. ඉතින් විශේෂයෙන් මගේ හුඟක්ම හැමේ අවපහ ගැන්වෙච්ච තන් සෑහෙන මේ කියන්නේ දැන් නැහැ. නමුත් මම බයෝවීටා මුලින්ම ගන්න කාලේ ඉතාමත් ඉතාමත් ඉක්මනින් හුඟක් අවපහ ගැන්විච්ච තැන ඉතාමත් ඒම අඩුවේගෙන ගියා. සහ මගේ කෙස් ගස් ගැලවීම හුඟක් අඩු. මම හිතන්නේ B7 කියන එක තියෙනවා. සහ අනිත් එක තමයි අපි අවුවට ගියාම මම හිතන්නේ අවුවෙන් අපේ රටේ හුඟක් හියුමිඩිටි එක වැඩි. ඉතින් ඒක නිසා හුඟක් අවුවට ගියාම අපි ඉක්මනට කළු වෙනවා. ඉතින් නමුත් මගේ මම හිතන්නේ අවපහ ගැන්වෙන එක හුඟක් අඩු වුණේ මොකද මේකේ කැරටින් තියෙනවා. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් කැරට් කෝපයක් යවුවොත් ඒක SPF 4ක් මම එදා ඉන්ටර්නෙට් එකේ මේ ලංකාවේ සර්ච් කරනකොට මම එක දෙයක් තමයි අපි කැරට් එකක් යුරනි පුංචි බාධා කිරීමක් කරන අපි වෙලාව බලමු. හොඳයි. ඔව් ඉතින් නේද ඩොක්ටර් SPF 4ක් මම දැන් ඉන්ටර්නෙට් එකේ එක සර්ච් කරනකොට තිබ්බ දෙයක්. ඉතින් මම හිතන්නේ මගේ හැමේ අවපහ ගැනීම හුඟක් අඩු වුණා. මගේ හැමේ පැහැය මම හිතන්නේ මෙරයින් කොලාජන්, ඉවනිං ප්‍රිම්රෝස් ඒ දේවල් නිසා මගේ හැමේ පැහැය වර්ධනය වුණා. ඉතින් මම හිතන්නේ ඒ ඔක්කොම උදේ දිනපතා ලැබිච්ච පෝෂණය නිසා අභ්‍යන්තර ලැබිච්ච නිරෝගී වෙන බලපෑම ඔය ගොඩක් වෙලාවට ඔය දැන් මේ දවස්වල ගොඩක් එළියේ ෂූටින් වලටත් යනවනේ. අතර ඔයකේ අර වාට අතර වාසි ලැබිලා තියෙන්නේ මේකේ අර ස්වභාවික කැරොටිනොයිඩ් මික්ස්චර් එක. ඒකේ අතර මේ ප්‍රධාන වශයෙන් ඒක අන්තර්ගතය අඩංගු වෙලා තියෙනවා බීටා කැරොටින්. නේ ඔය දන්නවා ඇති සමහරවිට. ඒක තමයි ඒ බීටා කැරොටින් වල ක්‍රියාකාරීත්වය මත තමයි අතටම මේ හිරු එළියේ බලපෑම කියන්නේ පාරජම්පුල්ල කිරණ වලින් අරසා කරන්න පුළුවන් 100%ක්ම වගේ කියලා කියන්න පුළුවන්. තමලට ගොඩක් දෙලාට ඒක නේද? මොකද මගේ ડોක්ටර් මගේ ස්කින් එක හරිම සංවේදී ස්කින් එකක්. ඉතින් එළියට ගිය ගමන් අවුවට කළු වෙනවා. විනාඩි 5ක් ඉන්න බෑ. අවුවට කළු වෙලා ඉවරයි. මම හිතන්නේ ඔක සෑහෙන කාලයක් තිස්සේ ඔය අවුට්ඩෝර් ෂූටින් කරපු නිසා මගේ හරි අවපැහැගෙනීමක් මගේ ශරීරයේ තිබුණා. ඉතින් මම හිතන්නේ බයෝවීටා දිගු කාලයක් ගත්ත නිසා ඒ ලැබිච්ච අභ්‍යන්තර පෝෂණය, නිරෝගීකම සහ අර කියන බීටා කැරටින් වගේ දේවල් අඩංගු වෙලා තියෙන නිසා මම හිතන්නේ මගේ හැමේ පැහැ මට ළඟා කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ ගැන වැඩි විස්තර ડોක්ටර් ගෑයි විද්‍යාත්මක පැත්තෙන්. වෛද්‍යතුමන් කිව්වා හැබැයි අවපහ ගැනුණු සමයම නැත්නම් අවුවට පිච්චුණු සම පැහැපත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඊට අමතරව වෛද්‍යතුමනි දැන් යුරේනි කිව්වා අවපහ ගැනුණු සම පැහැපත් වුණා. ඒ වගේම කැඩෙන කෙස් ටික නැවත වර්ධනය කරගන්නට පුළුවන්කම ලැබුණේ බයෝවිටා නිසා. ඒ වගේම තමයි බයෝවිටා කියන්නේ බොහොම අභ්‍යන්තර පෝෂණ අතිරේකයක් රන්වන් පැහැති දිදුලන සමක් ලබා ගන්න. අපිට කියන්න බයෝවිටා වල තියෙන මේ අන්තර්ගතය මොකක්ද? ඔව් දැන් යුරේනි පටන් ගත තැනින් මමත් කියන්න. මේක ඇත්තට මේකේ අංගය ස්වභාවික කැරොටිනොයිඩ් මික්ස්චර් එක. ඒ කියන්නේ ස්වභාවික සාරය මේකේ අඩංගු වෙලා තියෙන. ඒකයි මේකේ මම දකින්න වැදගත්කම. ඇත්තට ඒක හිරු එළියේ තියෙන බලපෑම. පරිසර සාධක ආදී ඇත්තටම ඊටාම වැදගත්. අපේ රූපලාවන්‍ය කියන අපේ පැහැපත්භාවය පවත්වා ගන්න. ඉතින් අපි ඇත්තට මේ පරිසරයෙන් වෙන හානිය අවම කරගන්න ඕන. ඒකට ඇත්තට මේ බයෝවිටා වල අන්තර්ගතය අඩංගු වෙලා තියෙන කැරොටිනොයිඩ් මික්ස්චර් එක. ඒ කියන්නේ බීටා කැරොටින් අන්තර්ගතය ඊටාම වැදගත්. හිරුගේ වෙන බලපෑම් අවම කර ගැනීම. ඊට අමතරව මම තවත් දකින්න දෙන සුවිශේෂත්වයක් තමයි මේකේ තියෙනවා පයින් බාක් එක්ස්ට්‍රැක්ෂන්. ඒ කියන්නේ පයින් ගසේ පොත්තේ සාරය. ඒතර ඒක ඊටාම වැදගත්. මොකද්ද දැන් සමහර ගෑන් යුරේනි කිව්වා මගේ කළු ලප තිබ්බා කියලා. යුරේනි දැන් දන්නේ නැහැ මොකද්ද මේකේ නැතුනේ කොහොමද කියලා. සමහරලාට ඔයාලට ඇත්තට මේක හම්බුනේ කළු කිව්වට හැමතැනම කළු තැන් ලප තිබ්බේ නැද්ද? නේ යුරේනි. නැත්තම් ඊට පස්සේ කොහොමද? එහෙමනේ යාගේ යම් තැන්වල මේ කළු පැහැති ගන්නෙච්ච අවපැහැ ගන්නෙච්ච තැන් තිබිලා තියෙනවා. ඒතර ඒවා අඩු වෙලා තියෙන මොකද මේ පයින් ගසේ පොත්තේ සාරය. ඒකට හැකියාවක් තියෙන විශේෂයෙන් කළු පැහැති ලප ඉවත් කිරීමට. ඒ වගේම සමහර කාන්තාවන් මම දැකලා තියෙනවා. සමහර අය ඇත්තට සුදී සමහරගේ තොල් එහෙම කළු පැහැ ගැන්විලා තියෙනවා. ඒ සමහර අය ඒක වහගන්න හැමදාම මොනවද? තොල් ආලේපන කරනවා. එතකොට එයා තවත්
ඒවා කළු පැහැ ගන්න ඕනේ. ඇත්තට මේ බයෝවිටා අන්තර්ගතයේ අඩංගු වෙලා තියෙන පයින් බාක් එක්ස්ට්‍රැක්ෂන් එක. පයින් ගසේ පොත්තේ සාරය ඊටාම වැදගත් කළු පැහැ ගන්න ඕන තැන. ඊටාම කළු පැහැ ගන්නෙච්ච තැන ඒක ග්ලෝ කරන්න. ඒ කියන්නේ ඒකේ කළු පැහැ ගන්න අවම කරලා දීප්තිමත් පැහැයක් ලබා දෙන මේ පයින් ගසේ පොත්තේ සාරය ඊටාම වැදගත්. ඊට අමතරව මේකේ ඇස්කෝබික් ඇසිඩ් අඩංගු වෙලා තියෙන විටමින් C කියන සංඝටකේ. ඒක පුළුවන් මේ තයිරොසයිනස් අපි දන්නවා අපේ මෙලනින් ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට අපේ හැම කළු පැහැ ගන්නවා. ඒ කියන්නේ මෙලනින් වැඩි නම් යම්කිසි කෙනෙක් එයාගේ ටෑන් හැමකටනේ ඩාක් කියන්නේ අඳුරු පැහැති හැමකට හිමිකම් කියනවා. එයාගේ මෙලනින් සංයුතිය ඇඟේ අඩු නම් එයා සුදු පැහැති හැමකට මේ ඔය හේතුවින්ද තමයි අපි කළු සහ සුදු කියන ભેදය අපි ඇති වෙන්නේ. එතකොට මේ තයිරොසයිනස් කියන එන්සයිම ඉන්හිබිටර් කියන්නේ ඒක එන එක තයිරොසයිනස් වලින් තමයි මේ මෙලනින් සාවය කිරීම වේගවත් කරන්නේ. එතකොට මේ විටමින් C වල නැත්නම් ඇස්කෝබික් ඇසිඩ් හැකියාවක් තියෙන මේ තයිරොසයිනස් ඉන්හිබිටර් එකක් ඇටියට ඒක වළක්වා ගැනීම හැකියාවක් තියෙනවා මේ මෙලනින් සාවය කිරීම. ඒතකොට ඒ වෙනි හැකියාවක් ලබා දෙන්නේ මේකේ අන්තර්ගතයේ අඩංගු විටමින් C මේකේ අන්තර්ගතයේ අඩංගු වෙලා තියෙනවා. ඊට අමතරව මේකේ තියෙන ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ෂන් ඒ කියන්නේ මිදි යට සාරය. ඒකට පුළුවන් සාමාන්‍යයෙන් අඳුරු පැහැති තැන් සමහර අයගේ තියෙන තැන් අපි වැළුවොත් ඒකාකාරී නෑ. ඒ කියන්නේ අන්ඊවන්ට ඒ කියන්නේ එක නේ එක තැනක් ස්කින් එක පොඩ්ඩක් පැහැපා තව තැනක් අඳුරු පැහැති ගතියක් දෙන. ඒ ඔක්කොම එකම විදිය ස්කින් එකක් හදන්න හැමක් ලබා දෙන්න මේ ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ෂන් එකත් මේකේ ඉවහල් වෙන. ඊට අමතරව මේකේ අඩංගු වෙලා තියෙන B3 කියන එක. ඒ කියන්නේ නියසින් කියන එක. ඊටාම වැදගත්. මොකද සමහර අය දැන් කවුද යුරේනි කිව්වා මගේ ඉස්සර කුරුලෑ තිබ්බලු මූණේ. ඒ කියන්නේ ඇක්නි තියෙනවා කිව්වා ඔයානේ. ඒතර ඒක අඩු වෙලා තියෙන මොකද මේකේ අඩංගු තියෙන මේ නියසින් ඉඳ. ඒ කියන්නේ නියසින් කියන්නේ නියසිනිමයිඩ් කියන ඊටාම වැදගත්. මොකද තෙල් සහිත සම අවම කරන්න. උගක් අයගේ කුරුලෑතිය සහිත සමක් තියෙන කෙනෙක් බැලුවොත් එයාගේ තෙල් ස්‍රාවය වැඩි මූණේ. එතකොට ඒක අවම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ නියසින් වලට. ඒ අවම කිරීම මගින් කුරුලෑ ප්‍රමාණය අඩු කරලා හැමේ දීප්තිමත් පැහැයක් ලබා දෙන්න මේකේ අන්තර්ගතයේ ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඔහොම බැලුවා මට තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා. මම මේ එහෙම කිව්වොත් ඕකම තමයි කියන්න වෙන්නේ. බලන් ඉන්න ඔබට ලොකු පැහැදිලි කිරීමක් අවශ්‍යයි. මොකද මේක අභ්‍යන්තරයට ශරීර අභ්‍යන්තරයට ලබා ගන්න දෙයක් නිසා වරක් දෙවරක් නෙමෙයි තුන්වරක් උනත් හිතන්න ඕනි. මොකද මේක අභ්‍යන්තර පෝෂණ අතිරේකයක්. ඒ හරහා ඔබේ සමට යම්කිසි බලපෑමක් වේවිද කියන වගේ ඔබ දැනගන්න ඕන නිසා තමයි මම හිතන්නේ අභ්‍යන්තරය තුළ කොහොමද ඒ ක්‍රියා කරන්නේ කියලා වෛද්‍යතුමන් බොහොම අපූර්වට පැහැදිලි කළේ. අපි ලිපිනය සහ දුරකථන අංක මතක් කරන්නම්. ඊට වඩා වැඩි යමක් ඔබට දැනගන්න අවශ්‍ය නම් ආයුෆාමා නියුට්‍රා පෞද්ගලික සමාගම මායලිය ජයල දුරකථන අංක 077 0103 797 077 0103 798. අපි බයෝවිටා ගැනයි කතා කරන්න බෑ. දිදුලන පැහැපත් සමක් ලබා ගන්නට බයෝවිටා කොයිතරම් ඉවහල් වෙනවද කියන කාරණය ගැන. යුරේනි දැන් යුරේනි විතරක් නෙමෙයි මම හිතන්නේ හැම කෙනෙක්ම කැමති තමන් කැමති පාටක් තමන් කැමති වර්ණයක් ඇඳුමක් විදිහට භාවිතා කරන්න. හැබැයි හැමත් එක්ක ඔකේ පුංචි ප්‍රශ්නයක් තියෙනනේ හැමෝටම හැම පාටම ගැලපෙන්නේ නැහැ. දැන් එතකොට යුරේනිට ওই ප්‍රශ්නේ ඉස්සර තිබ්බනම් ඒක කොයිතරම් දුරට වෙනසක් සිද්ධ වුණාද බයෝවිටා නිසා? ඉස්කෝල යන කාලේ තානිය මේ හැමට ගැලපෙන පාට අර පාට මේ පාට කියලා එහෙම දන්නේ නැහැ. මොකද මම ඉස්කෝල යන කාලේ හරි කොල්ලෙක් වගේ. ඉතින් මට මතකයි මගේ කබඩ් එකේ තිබ්බේ නිලුයි කළුයි කියන්නේ තද නිලුයි කළුයි සුදු ටී-ෂර්ට්ස් එකක් විතර තිබ්බා. ওই ටික විතරයි ඒ ඩෙනිම් කලිසම් ටිකක් තිබ්බා. ඉතින් මට මතකයි අපේ ආච්චි අම්මා මේ කබඩ් එක හරනකොට කියන අනේ කළුම කළුයි කබඩ් එක පාටක්වත් අඳින්නේ නැහැ. ඉතින් ඒ කාලේ කට්ට ඒ කියන්නේ හැමතිස්සෙම හුඟක් ස්පෝර්ට්ස් කරන නිසා අවුව එළියේ හිටියේ. ඉතින් ඒ කාලේ හැම එච්චරට කළුයි කියන්නේ මේ කළුම කළුයි. මගේ ඉස්කෝලේ යන කාලේ පින්තූරයක් දැක්කොත් ඔය හිතන්නේ මම කියලා. ඉතින් ඒ අවුවට එච්චරට පිච්චිලා. ඉතින් ඒට අමතරව නිල් තද කළු ඒවෙන් දෙම තවත් කළුවට පේනවා. ඉතින් ඒ කාලේ මොකද ඇත්තටම ෆැෂන් ගැන එහෙම ලොකු අදහසක් තිබුණේ නැහැ. නමුත් මේ ෆීල්ඩ් එකට ආවයින් පස්සේ ෆැෂන් ගැන එතකොට කලර්ස් ගැන ඒ ගැන අවබෝධයක් එනකොට මම පොඩ්ඩක් පැකිලෙන්න ගත්තා පාටවල් අඳින්න. මොකද හිතුවා මේ පාට මට ගැලපෙන්නේ නැති වෙයි. සමහර වෙලාවට මම කළු වෙලා තවත් කළු වෙලා පෙනේ කියලා. ඉතින් අර ආත්ම විශ්වාසයක් තිබුණේ නැහැ මට ආස පාටක් එහෙම අඳින්න. නමුත් ඇත්තටම කියනවා නම් මම බයෝවිටා සෑහෙන රුකුලක් වුණා මගේ ජීවිතේ හුඟක් දැන් ඉන තත්ත්වෙට ගෙන සහ මම කියනවා වගේ හැමතිස්සෙම අභ්‍යන්තරයෙන් වගේම අපි බාහිරවත් ඒ බැලන්ස් එකක් හැමතිස්සෙම මේවා කරන්නේ. සමහර කට්ටිය බාහිර ආලේපන විතරයි කරන්නේ තමන්ගේ හැම බලා ගන්න. ඉතින් මම කියන්නේ බාහිරයත් බලාගත යුතුයි අපි. ඒ හා සමානව අපි අභ්‍යන්තරයෙන් අභ්‍යන්තර පෝෂණය ගැන අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද අභ්‍යන්තරයට අපි දෙන දේ තමයි දිගු කාලිනව පවතින්නේ. බාහිර දේවල් අපි ගෑවම ඒවයින් ලැබෙන ප්‍රතිඵල తాවකාලිකයි. ඉතින් ඒක ඒ ට්‍රීට්මන්ට්ස් කරන තාත්කාල තමයි බාහිරව අපේ පෙනුම තියාගන්න පුළුවන්. ඉතින් අභ්‍යන්තරයෙන් ඊට සාපේක්ෂව කරන එක හරි වැදගත්. ඉතින් මම හිතන්නේ බයෝවිටා මම දිගු කාලයක් ලබා ගන්නකොට මට දැනෙච්ච දෙයක් තමයි මට හරි පහසුවෙන්
මට කැමති කියන මට නොදැනුවත්වම මට කැමති පාටක් ගලපගන්න මගේ හමට මට පුළුවන්කම ලැබුණා. ඉතින් මගේ යාළු හුඟක් කියන එකක් තමයි මගේ හම ගත්තොත් ඒ කියන්නේ මූණේ සිට දෙපතර දක්වා මට එක පාටක් මට ළඟා කරගන්න මට පුළුවන් වුණා. ඉතින් ඒක නිසා මූණ එක පාටක්, අත් එක පාටක්, කකුල් එක පාටක් එහෙම නැහැ. ඉතින් මම හිතන්නේ ඇත්තටම බයෝවිට දැන් මම අවුරුදු 3කට ආසන්න කාලයක් මම පාවිච්චි කරනවා. ඉතින් අනිවාර්යයෙන් මේකෙන් ලැබුණ අභ්‍යන්තර පෝෂණය නිරෝගීකම තුලින් තමයි මට සෑහෙන මගේ රුකුලක් වුණේ මේ දේවල් මේවා කරන්න ඒ තත්ත්වයට එන්න. මූණට විතරක් නෙමෙයි මුළු හැමතෙම එකම පැහැයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා බයෝවිටා භාවිතා කළොත්. දැන් ඔකත් එක්ක තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෛද්‍යතුමනි වෙළඳ පොළට ගියාම අපේ පාරිභෝගිකයෝ විවිධ නිෂ්පාදන වර්ග ඕනෑ තරම් තියෙනවා. ඔය අතර සමහර වෙලාවට තියෙනවා අධිමාත්‍රා සහිත විශේෂ වෙන ඖෂධ වර්ග සමහර වෙලාවට ආහාර අතිරේකයන් විදිහට වෙළඳ පොළ තුළ අලෙවි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මේක සාමාන්‍ය පාරිභෝගිකයෙකුට අඳුර ගන්නට පුළුවන් කමක් නැහැ. දැන් වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමන්ට සහ එයාගේ දැනුමක් තියෙන කෙනෙකුට මේක වෙනස අඳුර ගන්නට පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පාරිභෝගිකයෙක් කොහොමද මේ වෙනස අඳුනගන්නේ? මේක අධිමාත්‍රා සහිත ඖෂධයක්ද? එහෙම නැත්නම් ඇත්තටම මේක ආහාර අතිරේකයක්? කොහොමද මේක තෝරන්නේ? මම ඔකට උත්තරේ දෙන්න ඉස්සෙල්ලා මට තව පොඩ්ඩක් ඉස්සර මේ ප්‍රශ්නේ පොඩ්ඩක් අමතක වෙච්ච එකක් තියෙනවා. ඒකත් පොඩ්ඩක් සඳහන් කරන්න. ඒක සමහර පෝෂණ අතිරේක වෙළඳපොලේ තියෙනවා. ඒ පෝෂණ අතිරේක බැලුවොත් එimhe සමහර ඒවායි තියෙන්නේ ගොඩක් වෙලාවට හැම පැහැපත් කරනවා කියලා කියනවා. ඒ වුණාට ඒකේ අඩංගු වෙලා තියෙන අන්තර්ගතයේ අඩංගු වෙලා තියෙන විටමින් C, මැරයින් කොලජන් සහ grape seed extraction. ඒ කියන්නේ මිදියට සාරය. එතකොට දැන් සමහර කෙනා මේ මැරයින් කොලජන් වලින් හැම පැහැපත් කරනවා කියලා. ඇත්තට මැරයින් කොලජන් වලින් ඇත්තට හැම පැහැපත් කිරීමක් වගේ දෙයක් සිදු කරන්නේ නැහැ. මොකද හැම පැහැපත් කිරීමක් අපි අපේ බයෝවිටා වලට අපි මැරයින් කොලජන් අන්තර්ගතය කළා දෙන ඕන කෙනෙක් දන්නා කොලජන් කියන මොනවද? තාරුණ්‍ය රැක ගන්න දෙන එක. අපි වයසට යනවා අපි කොලජන් සංයුතිය ක්‍රමක්‍රමයෙන් අපි අඩු වෙලා යනවා. අපි එතකොට අපි පුරුදු වෙන්න ඕන අනිවාර්යයෙන්ම කොලජන් අඩංගු. සාමාන්‍යයෙන් අපි අවුරුදු 25 කියන වයස් කාණ්ඩේ පසු කරන අපි වයසට යනවා. සමහර අය හිතන්නේ මේ අවුරුදු 40 වෙනකන් ඉන්නා මේ නාකි වෙනවා කියලා වෙලා නෑ. අවුරුදු 25 අපි තාරුණ්‍ය ඉවරයි අවුරුදු 25න් පස්සේ. ගොඩක් අය හිතන්නේ නෑ අවුරුදු 25 වෙච්ච එකන් අපි දන්නේ නැතුව ශරීරයේ අභ්‍යන්තරයේ පළවෙනි රින්කල් එක ඇවිල්ලා රැල්ල ඇවිල්ලා අපිට පේන්නේ නෑ බාහිරට. එතකොට අපි වයසක් පටන් ගන්න අවුරුදු 25 ඉඳලා. හොඳ වෙලාවට මට අවුරුදු 18යි ડોක්ටර් තාම. හරි එහෙනම් කවන්නේ ඉතින් අවුරුදු 18යිනේ තාම. එතකොට ඒ කියන්නේ අපි පටන් ගන්න ඕන අපි කොලජන් සංයුතිය අපි වැඩි කරගන්න. ඒ කියන්නේ එතකොට අපි දැන් කොලජන් එදා ඉඳලා අපි කොලජන් ගන්න පුරුදු වුණොත් අපිට අපේ වයස්ගත වීම පාලනය කරගන්න පුළුවන්. එතකොට අපි ඒකින්ද තමයි බයෝවිටා අන්තර්ගතයේ අඩංගු කරලා තියෙන මැරයින් කොලජන් කියන්නේ මැරයින් කියන්නේ මුහුදුමත්ස්‍ය ප්‍රෝටීන මේකේ අන්තර්ගතයේ අඩංගු කරලා තියෙන මොකද විශේෂයෙන් හැම රැලි වැටීම, එල්ලා වැටීම, කඩා වැටීම වගේ දේවල් පාලනය කරගන්න. එතකොට අපි තාරුණ්‍ය රැක ගන්න නම් අපි කොලජන් අන්තර්ගත නිෂ්පාදනයකට ළඟා වෙන්න ඕන. එතකොට සමහර වෙළඳ පොලේ නිෂ්පාදන තියෙනවා මේ කොලජන් උයි විටමින් C සහ මිදියට සාරේ කියන ටික තමයි මේ අන්තර්ගතයේ හැමදාම ඇවිල්ලා මෙතන කියවන්නේ. මම දන්නේ මමත් ඔය රූපවාහිනී වැඩසටහන් ඔය හිරු අරවා මේ හැම දෙයක් ගැනම මම මාත් බලනවා සමහර වෙලාවට වෙලා තියෙන වෙලාව. එතකොට ඇවිල්ලා කියන මොනවද මේ දැන් මම කිව්ව බලන්න අපේ බයෝවිටා වල කොච්චර අන්තර්ගතද කියලා. මේ මම කිව්ව දේවල්. එතකොට සමහර නිෂ්පාදන වල තියෙන විටමින් C සහ මිදියට සාරය. එතකොට ඔය දැන් එතකොට කොලජන් වලින් ඇත්තටම හැම පැහැපත් වීමක් කියන එකක් වෙන්නේ නැහැ. ඒක වෙනත් කාර්යයක් තමයි ඒකෙන් සිදු කරන්නේ. එතකොට දැන් බලන්න grape seed extraction එකට මිදියට සාරයට කරන්න පුළුවන් ක්‍රියාවලිය මොකද්ද? මගේ හැමේ තියෙන යම් පැයක් ඇති කරන්න විතරයි. ඊට අමතරව විටමින් C වලට කරන්න පුළුවන් දේ මම කලින් කිව්වා. ඒතර එහෙන් බැලුවම බයෝවිටා කියන එක කොයිතරම් ඉස්සරහින් ඉන්නවද? ඒකේ අන්තර්ගතය බලන්න. ඒකේ කරන්නේ සාමූහික ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ ඒ සියලුම සංඝටකවල ක්‍රියාකාරීත්වයේ මත තමයි මේ හැමේ පැහැපත්භාවය ලබා දෙන්නේ. එතකොට යම් නිෂ්පාදනයක් ඇවිල්ලා අපි කියනවා නම් මේ පෝෂණ අතිරේකකින් විටමින් C සහ ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රා මිදියට සාරයට විතරක් මොනවද කොහොමද පැහැපත් කිරීමක් කරන්න පුළුවන්ද කියලා ඔය වෙනස ඔයගලන්ට ඉතාම පැහැදිලි කියලා මම කියනවා. මොකද අපේ බයෝවිටා අන්තර්ගතයත් එක්ක බැලුවා. ඊට අමතරව මට කිව්වා අධිමාත්‍රාවන් ගැන අහුවා මගේ ප්‍රශ්නය. එතකොට ඇත්තටම අධිමාත්‍රාවන් කියන එක ඉතාම වැදගත්. මොකද අපි පනවපු දෙයක් නෙමෙයි මේ බයෝවිටා අඩංගු මේ කියන්නේ නිෂ්පාදනය කරන කම්පැනි එකක උපදේකුත් නෙමෙයි ශ්‍රී ලංකා ඖෂධ අධිකාරිය. තමයි කියලා තියෙන්නේ 0.5 මිලිග්‍රෑම් වලට වඩා අඩු තියෙන බයෝටින් වගේ දේවල් සහ කාල වෙලා මදිනේ. කාල වෙලා මදි කමන්නේ පැහැදිලි කිරීමක් තියෙනවා නම් කරන්න. ඒ කියන්නේ එතකොට ඒ කියන්නේ අධිමාත්‍රාවන් කියන දේ ඊටාම වැදගත්. මොකද අධිමාත්‍රාවක් කියන දෙයක් ලබා ගැනීමේදී මොකද අපිට අනාගතයේදී අපි යම් මුහුණ ප්‍රශ්න වලට මුහුණ දෙන්න. ඒ නිසාම ශ්‍රී ලංකා ඖෂධ අධිකාරිය සහ ඇමරිකානු එක්සත් ජනපදයේ තියෙන ඖෂධ අධිකාරිය වගේ දේවල් නීති පනවලා තියෙනවා. මේ දේවල් මෙහෙම ගත්තාම අපට අනාගතයේදී යම් ගැටලු වලට මුහුණ දෙන්න. උදාහරණයකට ගත්තොත් බයෝටින් කියන එක අපි පාවිච්චි කරන 0.5 මිලිග්‍රෑම් වලට අඩු ප්‍රතිශතයක් ගන්නවා. සමහරවිට මැංගනීස් වගේ දේවල්, සිලිකන් වගේ දේවල් පැකට් වල අන්තර්ගතයේ අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ සමහර නිෂ්පාදන වල ඇත්තටම අපි ඒ වගේ දේවල් තියනවාද කියලා ඔබ විමසලිමත් වෙන්න ඕන. මොකද මැංගනීස් සමහර ඒවායි තියෙනවා, මැංගනීස් තියෙනවා, සමහර ඒවායි තියෙනවා
සිලිකන් වගේ ඒවයි තියෙන ප්‍රමාණය සඳහන් කරලත් නැහැ. සමහරවල් පැකට්ටුවේ පිටිපස්සේ තියෙනවා වෙනත් නිෂ්පාදන වල මම දැකලා තියෙනවා මැංගනීස් සඳහන් කරලා තියෙනවා, සිලිකන් සඳහන් කරලා තියෙනවා. ඒවා කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඇත්තටම නියම පෝෂණ අතරේ ඒ කියන්නේ මේ මැංගනීස් වගේ ඒවා සිලිකන් වගේ දේවල් අන්තර්ගතයේ තියෙන්න බෑ. ඒ වගේම බයෝටින් වගේ ප්‍රමාණය 0.5 මිලිග්‍රෑම් වඩා අඩු ප්‍රමාණයක් තියෙන්න ඕන. දැන් අතර කාල සීමා වෙලා මදියද මම අතර නවත්තනවා. ඉතින් එහෙම බැලුවොත් ඔබ ඊටමත් විමසිලිමත් වෙන්න ඔබගේ පැකට්ටුවේ අර මොනවද මේ පැකට්ටුවේ සඳහන් වෙලා තියෙන්නේ කියලා. ඔබ ලබා ගන්නට ප්‍රථම පෝෂණ අතරින්. විශ්වාසයෙන් යුතුව යමක් භාවිතා කරනවා නම් පාවිච්චි කරන්න ඕන නම් ඔබ තෝරගන්න ඕනේ මොකක්ද කියන වගේ දැන් ඔබට මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. යුරේනිටත් වෛද්‍යතුමාටත් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම අපි නැවත වතාවක් ඔබට ලිපිනය සහ දුරකථන අංක මතක් කරන්නම්. iPharma and Nutra පෞද්ගලික සමාගම මායිලිය ජායල දුරකථන අංක 077 0103 797 077 0103 798. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පස්සේ නැවතත් වින්දනීය උදෑසනින් හමු. විරාමෙන් පස්සේ අපි නැවතත් වින්දනීය උදෑසනේ අවසන් විශේෂාංගයට තමයි ඇවිල්ලා තියෙන්නේ. පෙබරවාරි මාසේ සාමාන්‍යයෙන් නැකත් ටිකක් අඩු මාසයක්. හැබැයි ඊට පස්සේ මාර්තු ඉඳන් ගත්තම දිගටම සාමාන්‍යයෙන් නැකත් කාලේ කියන්නේ ඉතින් විවාහ මංගලෝත්සවය එහෙම නැත්නම් අපි වෙඩින් කියලා කියන්නේ ටිකක් වැඩිපුර දකින්න තියෙන කාල සීමාවක්. සමහර විට ඔබේ විවාහ මංගලෝත්සවයත් ළඟම ඇති. සමහර විට ඔබ විවාහ මංගලෝත්සවය සැලසුම් කර ඉන්න කෙනෙක් වෙන්න ඇති. එතකොට ඔබ හිතනවා ඇති කවුද මම තෝරගන්න රූපලාවන්‍ය ශිල්පියා ශිල්පිනී එහෙම නැත්නම් කාට කියලාද මේ මගේ හෙයාර් ස්ටයිල්ස් එතකොට මගේ බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරගන්න. එතකොට මම මොකද්ද තෝරගන්න සාරිය කොහොමද මං අඳින්නේ උඩරට විදිහටද පහත රට විදිහටද එහෙම නැත්නම් කොයි විදිහටද ඔය වගේ හිතේ ගොඩාක් හීන තියාගෙන ඉන්න කාලයක්නේ. ඒ නිසා ඒ හිනේ චුට්ටක් විතර සැබෑ කරගන්න පුංචි මේ ඔබටත් පොඩි බලාපොරොත්තුවක් ඇති කරන්නත් එක්ක අද ලස්සන මනාලියකුත් එක්ක අපි කැඳවගෙන ආවා රූපලාවන්‍ය ශිල්පිනියක්. ඇය රුචිරා ලියනගමගේ. ආයිබෝන් සුබදෑසනක්. ආයිබෝන් සුබදෑසනක්. අපි මේ අද දවසේ එක්කගෙන ආවේ ටිකක් වෙනස් විදිහකින් කියන්නේ මේ උඩරට මනාලියක් නෙවෙයි. හැබැයි ටිකක් බැලුවහම සමහරලාවට හිතෙනවා ගොයිනමේ කියන අපි එහෙමත් සුදුසුයි ඇඳුම සමහරලාවට හෝම් කමින් එකකටත් ගැලපෙනවා. දෙකටම ගැලපෙන්න තමයි මේ හැඩ ගන්නලා තියෙන්නේ. එහෙම වෙනසක් කළේ. මොකද දැන් ගොඩක් අය කියන්නේ වියදම අඩුයි එකම දවසේ වෙඩින් එක ඉවර කරන එක. ඉතින් මම හිතනවා ගොයිනම එකක් එකකින් සැරසෙන්නත් පුළුවන් මේ විදිහට. එහෙම නැත්නම් හෝම් කමින් එක විදිහටත් මේ විදිහට සැරසෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එකම දවසේ වෙඩින් එක තියෙනකොට වෙඩින් එක අපි හෝම් කමින් එක විදිහට තමයි ගොයින් එක ඩ්‍රෙස් කරන්නේ. ඉතින් මේ ආකාර මේ වර්ණ තෝරගන්න පුළුවන්, මේ විදිහට ජුවලරිස් තෝරගන්න පුළුවන්. මොකද අපි වෙඩින් එක විතරක් ගත්තොත් එකම දවසේ ඇල්බම් එකක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. නමුත් ගොයිනම එකකින් මේ විදිහට සාරියකින් සැරසෙනවා නම් කියන්නේ මම හිතනවා ගොඩක් ලස්සනයි කියලා ෆොටෝස් ටිකත් ලස්සනයි ඇල්බම් එක එතකොට කම්ප්ලීට් වෙනවා කියලා මම හිතනවා. හැමෝම කැමති වෙනසක් කරන්න. ඒ වෙනසෙදී මේ වගේ මනාලියක් විදිහටත් ඔබට ගොයිනම එකේදී හැඩගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ හෝම් කමින් එකටත් මේක ගොඩක් ගැලපෙනවා. අපි සාරිය ඉඳලම කතා කළොත් හොඳයි කියලා හිතනවා. මම හිතන්නේ මේක කොයි වගේ කෙනෙකුටද ගැලපෙන්නේ. සාමාන්‍ය මොන වගේ පැහැයක් තියෙන කෙනෙකුටද ගැලපෙන්නේ. දැන් පැහැ ගැනත් ප්‍රශ්නයක් තියෙනවානේ. සමේ පැහැ ගැන. එතකොට කොයි වගේ කෙනෙක්ට මේ පැහැ ගැලපෙනවාද මේ සාරිය තෝරා ගැනීමේදී? ඔව් මේ පැහැ ගොඩක්ම දුරට ගැලපෙන්නේ පැහැපත් යුවතියකට. අනිවාර්යයෙන්ම මොකද පැහැපත් යුවතියකට ගැලපෙන්නේ තද වර්ණයක්. ඉතින් තද වර්ණයන් ගලප ගන්නකොට සමහර විට අපිට නොගැලපෙන වර්ණයන් දෙකක් ගැලපෙන්නත් පුළුවන්. මෙතෙන්දිත් අපි ගැලපෙන වර්ණයන් දෙකක් තමයි යොදාගෙන තියෙන්නේ. පර්පල් සහ පින්ක් වර්ණය තමයි යොදාගෙන තියෙන්නේ ඇගේ සාරි එකට. මේක නෙට් ඇප්ලික් එකක්. වර්ක් එක ගිහිල්ලා තියෙනවා. ගෝල්ඩ් සිල්වර් දෙකෙන්ම වර්ක් එක ගිහින් තියෙනවා. පර්පල් එකක් කිව්වට ගොඩාක් ඩාර්ක් පර්පල් එකක්. හිතනවා එයාගේ ස්කින් එකට ඒක ඒ සාරි එක ගොඩාක් එළිය දෙනවා කියලා. සාරි එකේ නෙට් ඇප්ලික් එකක් නිසා අපි වැඩිය ජැකට් එක කියන්නේ විසිතුරු කරේ නැහැ. ටියුබ් টොප් එකක් තමයි යොදාගෙන තියෙන්නේ. මොකද මට ඕනිකම තිබ්බේ සචිනිගේ ලස්සන ස්මතු කරන්න ගොයිනම එක හරි හෝම් කමින් එකේදී හරි. සාරි ගොඩක් මේ
හැඩගැන්විලා තියෙන නිසා මුතුන් ආයි සාරි ජැකට් එකේ ලොකු එලියක් ගන්නට අවශ්‍ය ඕනකමක් නැහැ කියන එක තමයි ඔබ කිව්වේ. එතකොට අපි ඊට පස්සේ කතා කරමුද මේකප් එක ගැන කතා කරමු නේද? ඔව් මේකප් එක තමයි කෙනෙක් ලස්සන කරන්නත් කෙනෙක් අවලස්සන කරන්නත් ප්‍රධානම දේ. ඉතින් මම එයාට යොදාගත්තා මේකප් එක බොහොමත්ම සරල විදිහට ඇයට යොදාගෙන තියෙනවා. සහ ඇඳුමට ගැලපෙන විදිහට අයි මේකප් එක ලිප් මේකප් එක ඒ හැම දෙයක්ම ඇඳුමට ගැලපෙන විදිහට තමයි යොදාගෙන තියෙන්නේ. මොකද හැමදේම ලස්සන වෙන්නේ ඇස් දෙකෙන්. මනාලියක් ලස්සන වෙන්නේ ඇස් දෙකෙන්, මනාලියක් එදාට කතා කරන්නේ ඇස් දෙකෙන්. ඉතින් ඒ ඇස් දෙක තමයි අපි ගොඩක් හයිලයිට් කරන්න ඕනේ. ඉතින් මම ඇස් දෙක ටික ගොඩාක්ම ලස්සන කරලා තියෙනවා. ඇස් දෙකින් තමයි මනාලිය කතා කරන්න කියලා හැමදාමත් අපි ගොඩක් වෙලාවට කියන දෙයක්. ඒ නිසාම තමයි මනාලියගේ ඇස් දෙක ගොඩක් ලොකු එලියක් ගන්න හොඳින්ද හොඳ පෙනුමක් ලබා දෙන්න හොඳින්ද මේ විදිහේ ලස්සන මේකප් එකක් කරලා තියෙනවා. ඊට අමතරව අපි කතා කරමු හෙයාර් ස්ටයිල් එක ගැන. ටිකක් විතර වෙනස් විදිහේ හෙයාර් ස්ටයිල් එකක්. මේක ලොකු කොණ්ඩයක් තියෙන කෙනෙකුට ගැලපෙන එකක්ද නැත්නම් පොඩි කොණ්ඩයක් තිබ්බත් මේ වගේ ලොකු කොණ්ඩයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියනවාද කොහොමද? අනිවාර්යයෙන් පොඩි කොණ්ඩයක් තියෙන කෙනෙකුට උනත් මේ විදිහට හෙයාර් ස්ටයිල් එක නිර්මාණය කරන්න පුළුවන්. මම හැමදාම දකින හෙයාර් ස්ටයිල් එකක් තමයි ටිකක් ලෝ හෙයාර් ස්ටයිල් එකක් යනවා. ඒත් අපි හැමදාම දකින දෙයක් කරන්නේ නැතුව ටිකක් වෙනස් දෙයක් කරොත් මනාලිය මං හිතනවා අපි හැමදාම දකින මනාලියට වැඩිය ලස්සනක් ගෙන දෙනවා කියලා. මම මෙතෙන්දී ටිකක් හෙයාර් ස්ටයිල් එක පහතට තමයි යොදාගත්තේ. ටිකක් ගොතපු ස්වභාවයෙන් තමයි හෙයාර් ස්ටයිල් එක යොදාගෙන තියෙන්නේ. එක පැත්තකට යොදාගෙන තියෙනවා. එතන ඉඳන්ම මම පැලනොප්සිස් ඕකිඩ් එක යොදාගෙන තියෙනවා. සහ ඉස්සරහා මේ හෙයාර් ස්ටයිල් එකේ ඉස්සරහා ගැන කතා කරන්න ඕනේ ෆ්‍රන්ට් එක ගැන. මම ෆ්‍රින්ජ් දෙකක් යොදාගෙන තමයි හෙයාර් ස්ටයිල් එක නිමා කරගෙන තියෙන්නේ. මොකද අපි හැමදාම දකින්නේ එක ෆ්‍රින්ජ් එකකින් තමයි හෙයාර් ස්ටයිල් එක නිමා කරගන්නේ. නමුත් මම මෙතන ෆ්‍රින්ජ් දෙකක් යොදාගෙන තියෙන යාගේ මුහුණට ගැලපෙන විදිහට ෆ්‍රින්ජ් දෙකක් යොදාගෙන ටිකක් වෙනස් වූ ආකාරයකට හෙයාර් ස්ටයිල් එක නිමා කරගෙන තියෙනවා. දැන් ගොඩක් වෙලාවට රුචිරා දැන් හෙයාර් ස්ටයිල් එක ගැන කතා කරද්දී ෆ්‍රින්ජ් එක ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට වර්තමානයේ මනාලියන් විදිහට හැඩගැනෙන ගොඩක් දෙනකොට ෆ්‍රින්ජ් එක තියෙනවා. මම දැකලා තියෙනවා. හැමෝටම ඇත්තට ෆ්‍රින්ජ් එක ගැලපෙනවා. දැන් සමහර ලාවට මේක බලන් ඉන්න ඔබටත් හිතෙනවා ඇති මමත් මගේ වෙඩින් එක දවසේ මමත් බ්‍රයිඩ් කෙනෙක් වෙනකොට මගේත් මේ විදිහ හෙයාර් ස්ටයිල් එකක් මමත් යොදා ගන්නවා කියලා. ඇත්තටම ඔක එහෙම තීරණය කරන්න පුළුවන් දෙයක්ද? හැමෝටම මේකේ ගැළපීමක් තියනවාද? එහෙම නැත්නම් මේකේ මූණ හැඩය යනුව මේකේ වෙනසක් වෙනවද කොහොමද? අපි හැමෝටම නම් ගැලපෙන්නේ නැහැ ෆ්‍රින්ජ් එක. 10ක් ගත්තොත් 8කට වගේ ෆ්‍රින්ජ් එක ගැලපෙනවා. දෙන්නෙකුට වගේ ටිකක් අඩු සම්භාවිතාවක් තියෙනවා. ගැලපෙන ප්‍රමාණය. මොකද ඒක හරියට නිසි විදියට කරොත් මං හිතනවා හැමෝටම ගැලපෙනවා කියලා. මොකද හෙයාර් ස්ටයිල් එක නීට් එක තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඒක නැත්තම් කොහොමත් මනාලියට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි හැමදේම කරනකොට හෙඩ් ඩ්‍රෙස් එක භාවිතා කිරීමේදී වුණත් එයාගේ මුහුණට ගැලපෙන විදියට හෙඩ් ඩ්‍රෙස් එක භාවිතා කරොත් එයා ලස්සන මනමාලියක් විදියට එදාට ඉන්නවා. එහෙම නැතෝ නොගැලපෙන දේවල් කරන්න ගියොත් මං හිතන්නේ මනාලියක් ලස්සන වෙයි කියලා. දැන් ඒ හෙයාර් ස්ටයිල් එකේදී ඇයි ඔය විදිහේ තවත් දිග කොණ්ඩයක් තියෙන කෙනෙකුගේ වගේ හැඩගැන්වීමක් කළේ? සමහර වෙලාවට අපි දකින්නේ ගොඩක් වෙලාවට පිටිපස්සෙන් ගුලියක් වගේ තියලා අවසන් කරන එක ඕනමන්ට් පාවිච්චි කරලා ඒක හැඩ කරලා එහෙම කරනවා. මේ විදිහ වෙනසක් කළේ ඒකයි ටානියා මම වෙනසක් කරන්න හිතුවේ හැමදාම දකින්න මනාලිය නෙමෙයි. ඇත්තටම මේක එච්චර වෙලාවක් යන දෙයක් නෙමෙයි. මම ගොඩක් වෙලාවට මම කියන්නේ අපිට ගොඩක් වෙලාවක් ගන්න බැහැ ගොයින මේකෙදී. අනිවාර්යයෙන්ම පැය භාගයකින් වගේ ඩ්‍රෙස් කරලා ෆොටෝග්‍රැෆර්ට බ්‍රයිට්ව බාර දුන්නොත් ඒගොල්ලන්ගේ වැඩේ පහසු වෙනවා. මනාලියගේ වෙඩින් එක දවස කියන්නේ හැඩගැන්වීම පමණක් නොවේ. මොකද වෙලාවක් ඉතුරු කරගන්න පැය 6ක වගේ සුළු කාලයක් තියෙන. ඉතින් මේක පැය භාගයෙන් ඩ්‍රෙස් කරලා ඉවර වෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මේක එච්චර වෙලාවක් යන හෙයාර් ස්ටයිල් එකක් නෙමෙයි. ගොඩක් ලොකුවට දැක්කට පැය භාගයකින් මේ ෆුල් ඩ්‍රෙසින් එක කරලා ඉවර කරන්න පුළුවන් ගොයින මේකක් නා. හොඳයි. දැන් මේ අපි කතා කරන දැන් ගොඩක් වෙලාවට සමහරවිට බ්‍රයිඩ් දැන් ගොයින මේකකට යන්න ඇඳුම් මාරු කරද්දී ඒකට ලොකු කාල වේලාවක් ගත්තාම සමහරවිට නෑදෑයව ඇවිල්ලා ඉන්න හිතමිතුරු ඒගොල්ලන්ට කතා කරන්න වෙලාවකුත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ වගේ ලේසියෙන් පහසුවෙන් කරගන්නට පුළුවන්කම තියෙන හෙයාර් ස්ටයිල් එකක් මේකප් එකක්. එතකොට සාරික මේ විදිහට භාවිතා කළාම මම හිතන්නේ ගොඩක් පහසුයි. මනාලියටත් ඒක ලොකු පහසුවක් වෙනවා කියලා තමයි රුචිර කියන්නේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් පස්සේ නැවතත් හමු වෙමු.
තමන්ගේ විවාහය දවසේ තමන් ගාව තියෙන සුන්දරත්වය එහෙම නැත්නම් තියෙන ලස්සන ටිකක් වැඩිපුර ඔප්නංවාගෙන චුට්ටි වෙනසකුත් එක්ක පුංචි වෙනසකුත් එක්ක ලස්සන මනාලියක් විදිහට තමන්ගේ යාළුවෝ නෑදෑ හිතමිතුරු ඉස්සරහා පෙනී ඉන්න කවුරුත් කැමති. ඒ වෙනසේ සුන්දරත්වය ලබා ගන්න පුළුවන්කම ලැබෙන විදිහට අපි හැමදාමත් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීනියන් එකතු කරගෙන ඔබට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න හැම විටම උත්සාහ කරනවා. අදත් ඒ විදිහේ ලස්සන මනාලියකුත් එක්ක අපිත් එක්ක කතා බහ කරන්නේ රුචිරා ලියනගම. ඒ රුචිරා දැන් අපි ගොඩක් දේවල් ගැන කතා කළා අපේ මනාලියගේ. අපි බොකේ එක ගැනත් කතා කරමු. වෙනසක් කරන්න ඕන නිසාද මන්ද ඒ වෙනසක් ඇති කරලා තිනවා බොකේ එකේ ඕනමන්ට්ස් භාවිතා කරලා ක්‍රිස්ටල් භාවිතා කරලා අපි ගැන කතා කරමු. බොකේ ගැන කතා කරනවා නම් ඇත්තටම බොකේ එකේ ආටිෆිෂල් ෆ්ලවර්ස් තමයි යොදාගෙන තියෙන්නේ. මම ඒකට ටිකක් වෙනසක් කරන්න ඕනමන්ට්ස් යොදාගෙන තියෙනවා සහ ක්‍රිස්ටල්ස් වැල් යොදාගෙන තියෙනවා. මම හිතනවා ටිකක් අර ගොයිනම එකක් නිසා ෆොටෝස් වලට ලස්සන වෙන්න අනිත් එක දකින්න අයට ලස්සන වෙන්න බොකේ එක විතරක් නෙමෙයි හැමදේම ජුවලරීස් මේ හැමදේම ලස්සන වෙන්න කැන් ටිකක් ග්ලැමරස් ලුක් එක වැඩි කරන්න තමයි මට උවමනාව තිබ්බේ. ඉතින් ඒක නිසා මම ක්‍රිස්ටල්ස් යොදාගෙන තියෙනවා ඇගේ බොකේ එකට. දැන් ගොඩක් වෙලාවට අපි ක්‍රිස්ටල් භාවිතා කරන එකත් ගොඩක් වැඩි වශයෙන් දකින්න. හැබැයි ඒක ගොයිනවේ එකකට හරි හෝම් කමින් එකකට හරි විතරමද මේ ගැලපෙන්නේ කොහොමද ඒ ගැන කතා කරනවා? ඔව් මේක ඇත්තටම ගොයිනව එකක් හෝ හෝම් කමින් එකට වගේ තමයි ගැලපෙන්නේ. මොකද මෙවැනි පාටක් වෙන උදේ කාලයේදී අඳින්නේ නැහැ සාමාන්‍යයෙන් හවස රැයකට වගේ ගොඩාක්ම ලස්සනයි. මේ වර්ණයන් දෙක ඇත්තටම පැහැපත් යුවතියකට කියලා අපි කලිනුත් කිව්වා. නමුත් තලෙළු යුවතියක් වුණත් කොහොමත් එයාට මේකප් එක දාලා එනකොට එයා ඉන්න පැහැයට වඩා වැඩි පැහැයක් එනවා. ඉතින් එහෙම යුවතියකටත් අඳින්න බැරි කමක්ම නැහැ කියලා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. අනිත් එක බොකේ එකේ අපි කලර්ස් දෙකක් යොදාගෙන තියෙනවා මැජෙන්ටා සහ පර්පල් එක යොදාගෙන තියෙනවා. මම හිතනවා අර සාරි එකෙත් ටිකක් දිලිසෙන ස්වභාවය වැඩි නිසා බොකේ එකත් චුට්ටක් ඒ විදිහට යන විදිහට හදලා තියෙනවා. මම හිතන අපේ කාල වේලාවත් අවසාන වේගෙන යන්නේ. හැබැයි තව පුංචි දෙයක් දැනගන්න ඕනේ අනිවාර්යයෙන්. මේ තමයි මේ ආභරණ ජුවලරිස් ගැනත් කතා කරන්නටම අවශ්‍යයි. කොහොමද ආභරණ භාවිතය ගැන කතා කරනවා නම් මේ වගේ මනාලියකට කොයි වගේ ආභරණද ගැලපෙන්නේ සහ අද ඔබ ගෙනාපු මනාලිය ගැන අපි කතා කළෙමුකෝ. ඔව් මම සිම්පල් ජුවලරිස් තමයි අයිට භාවිතා කරලා තියෙන්නේ. ටිකක් ස්ටෝන්ස් වලින්ම සැකසුණු නෙක්ලස් එකක් සහ ඉයරින්ග්ස් දෙකක් යොදාගෙන තියෙනවා. පාටවල් දෙකක් තිබ්බත් මම පාටවල් දෙකම යූස් කරන්න ගියේ නැහැ. එයාගේ ජුවලරිස් වලට මම හිතනවා ඒක වැඩි පෙනුමක් පෙනේ කියලා. මම හිතනවා මේ වර්ක් එක ගිහිලා තියෙන්නේ ගෝල්ඩ් සිල්වර් දෙකෙන්ම. ඉතින් මම සිල්වර් ගෝල්ඩ් දෙකෙන්ම ජුවලරිස් භාවිතා කරලා තියෙනවා. ටිකක් ඉන්දියානු විදිහට තමයි ජුවලරිස් යොදාගෙන තියෙන්නේ. දැන් මේක හෙවි වර්ක් එකක් තියෙන සාරි එකක් නේ වගේ සාරි එකකට වැඩි ජුවලරීස් එහෙම නැත්නම් වැඩිපුර ආභරණ භාවිතය සුදුසුද නුසුදුසුද? වැඩිපුර ආභරණ භාවිතය මේකට නොසුදුසුයි කියන්නේ මේකේ සාරි එක ලස්සනයි. කියන්නේ සාරි එකේ ලස්සන ස්මතු කරලා පෙන්වන්න තමයි මට වමනාව තිබ්බේ. මොකද සාරි එක අර කලර්ෆුල් සාරි එකක් නිසා ජුවලරිස් දැම්මහම මම හිතනවා ජුවලරිස් වලට ටක් ගාලා ඇහැ යනවා. ඉතින් ඒක නිසා තමයි මම ජුවලරිස් අඩුවෙන් භාවිතා කරලා තියෙන. අනිත් එක සාරි එක ඩ්‍රේප් කරලා තියෙන විදිය ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. සාරි එකක් ඇත්තටම ලස්සන යුවතියකට පොට කඩලා දාලා මේ විදිහට සාරි එක ඇඳොත් ඇඟේ හැඩය පේන මේ විදිහට සාරි එක ඇඳොත් ඇය ගොඩක්ම ලස්සනට එදාට ඉඳීවි කියලා මම හිතනවා. මොකද ගොඩක් අය එක එක පැටර්න්ස් දැන් ඇවිල්ලා තියෙන නිසා ඒ විදිහට අඳින්න බලන. නමුත් මනාලියකට ඇඟේ හැඩය ගොඩක්ම ස්පතු වෙන්නේ සාරි එක මේ විදිහට හැඩ ගන්නවොත් තමයි. හැඩතේ සිරුරක් වගේම පැහැපත් වෙනුමක් තියෙන යුවතියකට ගැලපෙන බොහොම අපූර්ව විලාසිතාවක්. එහෙම නැත්නම් මනාලයක් විදිහට යන්න කෙනෙක් යන්න පිටත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බොහොම හොඳ විලාසිතාවක් තමයි අද දවසේ අපි කතා බහ කළේ. මම හිතන්නේ මේ අපිට ලැබුණු කාල වේලාව අවසන් නිසා මේ විශේෂයෙන් සමුගන්න සිද්ධ වෙනවා. ඒ නිසා නිලු ඔබටත් බොහොම ස්තුතියි. ඒ වගේම අද දවසේ අපිත් එක්ක එකතු වුණු නිරූපණ ශිල්පිනියටත් බොහොම ස්තුතියි. මම හිතන්නේ ඔබත් ඔබේ හිතේ යම්කිසි අදහසක් තිබ්බනම් ඒ අදහසට වැඩි යමක් එකතු කරන්න අද දවසේදී අපිට හැකියාව ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් තමයි අද දවසේ වින්දනීය උදෑසනින් අපි සමුගන්නේ. ආයෙත් හෙට දවසේදීත් මේ විදිහටම වින්දනීය උදෑසනින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා. හැම කෙනෙකුටම සුබ දවසක්.
आंखें भर लो बाजुओं में, तुमको है कसम जान मेरी जा रही सनम, जान मेरी जा रही सनम। आंखें भर लो बाजुओं में, तुमको है कसम जान मेरी जा रही सनम, ओ जान मेरी जा रही सनम। आंखें भर लो बाजुओं में, तुमको है कसम जान मेरी जा रही सनम, जान मेरी जा रही सनम। क्या मोहब्बत है, क्या नजारा है, कल तलक ये दिल था मेरा अब तुम्हारा है। क्या तमन्ना है, क्या इशारा है, हमने तो पल पल तड़प के पल गुजारा है। देखो 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 अब करो ना मुझ पे यूं सितम,